right හා පුරා කියලා අපි පටන් ගමු අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය 2021 සැප්තැම්බර් 14 අද දවසේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඔබට ලබා දීලා තියෙනවා පේපර් එකක්. ඒ පේපර් එකේ මෙන්න මේ ප්‍රශ්න කීපයකට මම අවධානය යොමු කරනවා. ඊට පස්සේ වෙලා විතරුනොත් තමයි ඉතුරු ටික කරන්නේ. මොකද පේපර් එකම පැය දෙකකින් කවර් කරන්න බෑ. හරි. අත උස්සන්න මේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියපු කට්ටිය දන්න විදිහට. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේකට දන්න විදිහට උත්තර ලියපු කට්ටිය රයිට් වෙරි ගුඩ්. ලියපු කට්ටිය ඉන්නවා. අපි බලමු දරුවනේ ඔයාලගේ උත්තර හරිද කියලා. සහ කිසි අවුලක් නැහැ නේද? පුළුවන් විදිහට ලියන්නේ රයිට්. රයිට්. එතකොට මේ තව දෙයක් රයිට්. අදත් ඔයාලට පොඩ්ඩක් වටපිට සද්ද ටිකක් ඇහෙනවා ඇති. වැඩි ගණන් ගන්න එපා මොකද මේ තාම කන්ස්ට්‍රක්ෂන් තමයි පාඩේ රයිට්. හරි. මෙන්න මේක අපි නම් කරමු මුලින්ම බලන්න රූපයේ පෙන්වා ඇත්තේ මිනිසාගේ ආහාර මාර්ගයේ කොටසකි. ඕකේ. මේ තියෙන දේවල් ටික පොඩ්ඩක් අපි නම් කරගත්තොත් මේ ඒ කවුද? ඒ ඇවිල්ලා ආමාශය නේද පුතේ? ඒ ඇවිදින් ආමාශය. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මයික් ඔන් කරලා කතා කරන්න. මයික් එක ඔන් කරලා කතා කරන්න පුතේ ගැටලුවක් නැහැ. හරි. B ඇවිල්ලා මෙන්න මේ ලොකු ඉන්ද්‍රිය මේ ලොකු එක මට පේන්නේ මේ අක්මාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. හොඳේ. අක්මාව හැඩේ හැබැයි පොඩ්ඩක් වෙනස් ඊට වඩා. ඔය තියෙන හැඩේම නෙවෙයි අක්මාව රයිට්. අක්මාව. C ඇවිල්ලා මෙන්න මේකදී මේ චුට්ටම් කෑල්ල මේක පිත්තාශය නේද? මම දන්නේ මේක නම් කරන්න කියනවාද කියලා මේක ටක් ගාලා මම මෙහෙම පිත්තාශය හරි මෙන්න මේ පිත්තාශය ඉඳන් එන බටේ මේ තියෙන්නේ මේකට කියනවා පිත්ත ප්‍රණාලය කියලා. පිත්තාශය ඉඳන් එන බටේට කියනවා පුතේ පිත්ත ප්‍රණාලය කියලා. මම කියන එක ඇහෙනව නේද? නැවසරයක් අත උස්සන්න මම කියන එක ඇහෙන කට්ටිය. නැවසරයක් අත උස්සන්න. හරි. ඊට පස්සේ මේ ඊ ඇවිල්ලා මෙන්න මේ කොටසනේ. ආමාශයෙන් පස්සේ තියෙන මෙන්න මේ කොටස කුඩා අන්ත්‍රයේ මුල ඒකට අපි කියනවා ග්‍රහණීය කියලා. හරි. ඔය කුඩා අන්ත්‍රයේ මුල් කොටසට කියනවා C හැඩති කොටසට කියනවා ග්‍රහණීය කියලා. හරි. ග්‍රහණීය. හරි. ග්‍රහණීය මේ පාට නිකන් අවුල් වගේ. මම මේකෙන් බලන්න රයිට්. මෙන්න මේ මෙතන මේ F ඇවිල්ලා අග්න්‍යාශය. F ඇවිල්ලා අග්න්‍යාශය දරුවනේ. ඊට පස්සේ මේ අග්න්‍යාශයේ ඉඳන්ගෙන මේ බටේට කියනවා අග්න්‍යාශයික ප්‍රණාලය කියලා. අග්න්‍යාශයික ප්‍රණාලය කියලා කියනවා. ඔය විදිහට තමයි මෙන්න මේකේ මේ කොටස් ටික නම් කරේ. මම කොටස් ටික නම් කරගත්තා. මම දන්නේ ඒව අහලා තිනවද කියලාවත් රයිට්. බලමු. ඉහත රූපයේ දක්වා ඇති ඉහත කොටස් අතරින් ආහාර ජීර්ණයුෂ ශ්‍රාවය සිදුවන කොටස් දක්වා තිබෙන අක්ෂර මොනවාද? ඔන්න ඒකට උත්තර ලියන විදිය. වා උත්තර කොලයක තමයි ලියන්න ඕන රචනා ප්‍රශ්න පත්‍රයක් මේක. 8 කියලා දැම්ම ප්‍රශ්නාංකේ. ඊට පස්සේ ඒකේ රෝම ඉලක්කම් ඒකේ ඒ කොටසේ රෝම ඉලක්කම් 1. හරි. ඒකේ ඒ කොටස සහ රෝම ඉලක්කම් 1 එකේ ඕකේ ජීර්ණයුෂ ශ්‍රාවය කරන තැන්. හරි. ශ්‍රාවය සිදුවන කොටස් ජීර්ණයුෂ ශ්‍රාවය කරනවා එකක් මෙන්න මේ ආමාශය මගින් ශ්‍රාවය කරනවා නේද? ආමාශය කියුෂය. හරි. ඊට පස්සේ අග්න්‍යාශය මගින් ශ්‍රාවය කරනවා අග්න්‍යාශිකී උෂය. ඊළඟට අක්මාව මගින් ශ්‍රාවය කරන අක්මාව කියන්නේ B නේද? හරි. B අක්මාව මගින් ශ්‍රාවය කරනවා පිත්යුෂය. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න ඕන. ඉතින් සර් පිත්තාශයෙන් මේක මෙයා වෙන්නේ කියලා රයිට්. ඔව් එතන පොඩි අවුලක් තියෙනවා මෙන්න මෙහෙම හරි. ප්‍රශ්න අවසර කරමු ශ්‍රාවය කරන එකනේ අහන්නේ. ඔව්. අක්මාවේ තමයි හදන්නේ. නිපදවන්නේ අක්මාවේ. ශ්‍රාවය කරන්නේ අක්මාවෙන් නෙවෙයි. ශ්‍රාවය කරන්නේ පිත්තාශයෙන්. පුතේ ඒතර මේකට අපි B දාන්න බෑ. හරි. B කියන්නේ නිපදවන එක්කනානේ. හරි. ශ්‍රාවය කරන එක්කනා C හොඳේ. මොකද අක්මාවේ හදන පිත්‍යුෂය හරි. අක්මාවේ හදන පිත්‍යුෂය පුතේ ගබඩා කරලා තියෙන ගබඩා කාමරේ තමයි පිත්තාශය කියලා කියන්නේ. ඉතින් මේ ගබඩා කාමරේ ඉඳන් තමයි ඊට පස්සේ මේ පිත්‍යුෂය එන්නේ එළියට. තේරුණාද? අතුසන් බලන එක තේරුණු කට්ටිය? මේ AFC කියලා උත්තරේ ලියපු කට්ටිය අතුසන් බලන්න. හරි. එතකොට එයාලගේ අක්ෂර තමයි අහන්නේ. නම ලිව්වට බෑ අක්ෂර ලියලා තියෙන්න ඕනි.
okay right රෝමි ලකන් දෙක ආහාර මාර්ගයට ශ්‍රාවය වන එන්සයිම නැති ජීර්ණයුෂය මොකක්ද කියලා අහනවා. අන්නේ ලේසිනේ. ආමාශිකයුෂයේ එන්සයිම තියෙනවානේ. ඒ වගේම අග්න්‍යාශිකයුෂයේත් එන්සයිම තියෙනවා. ඒ වගේම ආන්ත්‍රිකයුෂයේත් එන්සයිම තියෙනවා. හැබැයි පිත්තුෂයේ එන්සයිම තියෙනවද? පිත්තුෂයේ එන්සයිම නැහැ. එහෙනම් ඒ යුෂය කවරක්ද කියලා අහන්නේ. එහෙනම් මොකද්ද උත්තරේ ලියන්න ඕන ඔයා? පිත්තුෂය කියලා ලියවනම් හරි. අත උස්සන්න පුතේ මේ උත්තරේ ලියපු කට්ටිය මම කියන්න කලින්. කවුරුත් නෑ වගේ. පිත්තුෂය කියලා ලියපු කට්ටිය නැද්ද කවුරුත්? මෙතන අහන්නේ එන්සයිම නැහැ. පිත්තුෂයට එන්සයිම නැහැ පුතේ. හරි ලියලා තියෙනවා right? පිත්තුෂයගේ එන්සයිම නැහැ. පිත්තුෂයේ තියෙන්නේ පිත් වර්ණකයි පිත් ලවණයි විතරයි. හරි. ඕකේ. ඊළඟ. රෝමිලක්කන් තුන. දැන් මේක හරි. මේක හරි. ලදරුවන්ගේ පමණක් ශ්‍රාවය වෙන ජීර්ණ එන්සයිමය කුමක්ද කියලා අහනවා. ලදරුවන්ගේ විතරක් ශ්‍රාවය වෙන නේද? මොකක්ද එන්සයිමේ නම? අපි කතා කරලා තිනවා ඕවරයි. මොකද්ද? රෙනින් නේද? රෙනින් එන්සයිමය කියලාත් ලියන්න. හරි රෙනින් එන්සයිමය. අතුස්සන රෙනින් කියලා ලියපු කට්ටිය? අතෝසන රෙනින් කියලා ලියපු කට්ටිය? ඕකේ very good right. මම ඕවා කතා කරනවා පුන කතා කරා ඔය සම්බන්ධයෙන් right. ඊළඟට හතරවෙනි එකේ උත්තරේ. මේක හරි. F මගින් දක්වා ඇති ව්‍යුහයට හානි සිදුව හොත් F අග්න්‍යාශය right. හෝ එම ව්‍යුහය අක්‍රියව හොත් හෝ සිරුරට ඇතිවිය හැකි බලපෑම කෙසේ වනු ඇද්ද? ඔය අග්න්‍යාශය ගැන තමයි අහන්නේ. මේකට හානියක් වුණොත් අග්න්‍යාශික යුෂය එන්නේ නැති වෙනවා. අපි ඒක ටිකක් ක්‍රමයෙන් නිකන් ගොඩ ගන්නමු right. right. F යනු හරි අග්න්‍යාශයයි. හරි. F කියලා කියන්නේ අග්න්‍යාශය. හරි. එමගින් මොකද්ද ශ්‍රාවය කරන්න පුතේ? අග්න්‍යාශික යුෂය ශ්‍රාවය කරයි. හරි. එකකින් අග්න්‍යාශික යුෂය ශ්‍රාවය කරනවා. ඒකේ මොනවද අන්තර්ගත වෙන්නේ? එහි මොනවද තියෙන එන්සයිම? අග්න්‍යාශික යුෂයට මම කියලා දුන්නා ලැට් කියලානේ. ලයිපේස් ඇමයිලේස් හරි. ඒ වගේම ට්‍රිප්සින් එන්සයිම අඩංගු වේ. මේ වගේ ලස්සනට ලියන්න. ඒතර මතකත් හිටිනවනේ නේද? මේ වගේ තියෙන එන්සයිම මෙන්න මේවා තියෙනවා right. එන්සයිම අඩංගු වේ. අඩංගු වේ right. එතකොට දැන් මේ අග්න්‍යාශයට හානි වුණොත් එහෙම ආහාර ජීර්ණයට මෙන්න මේ එන්සයිම එකතු වෙන එක නතර වෙනවා. මෙන්න මේ එන්සයිම එකතු වෙන එක නතර වෙනවා. මේවා නතර වෙච්ච ගමන් ලයිපේස් වලින් මොනවද දීර්ණය වෙන්නේ? මේ දිරවන්නේ ලයිපේස් වලින් දිරවන්නේ ලිපිඩමය ආහාර. එතකොට ලිපිඩමය ආහාර කන්න බෑ. ඇයි දිරවන්නේ නැහනේ? අජීර්ණය වෙනවා right. එතකොට ඔන්න ඒකෙදි එන මේකෙන් එන බලපෑම තමයි ලිපිඩමය ආහාර අජීර්ණය වීම. ලිපිඩමය ආහාර දිරවන්නේ මේකෙදි විතරයි. ඔන්න ඒක මතක තියාගන්න හරි. දැන් ඇමයිලේස් නම් ඒ කියන්නේ මේ ඇමයිලේස් වලින් දිරවන්නේ පිෂ්ඨමය ආහාරනේ දරුවනේ. පිෂ්ඨමය ආහාර දිරවන්න ඔතන විතරක් නෙවෙයි කටේනුත් ඇමයිලේස් තියෙනවා. ඒ වගේම කටේ ඇමයිලේස් හරි තියෙනවනේ. හරි. ඒතර ට්‍රිප්සින් කියන්නේ මේ ප්‍රෝටීනමය ආහාර දිරවන්න තමයි ට්‍රිප්සින් තියෙන්නේ. ඉතින් ඒක ප්‍රෝටීනමය ආහාර දිරවන්න පෙප්සිනුත් තියෙනවනේ ආමාශයෙන් තියෙන. ඒකටත් දෙන්නෙක් ඉන්නවා හරි.
මේකටත් දෙන්නෙක් ඉන්නවා මේකටත් දෙන්නෙක් ඉන්නවා හැබැයි ලයිපේස් ලිපිඩ දිරවන්න ඉන්නේ මෙයා විතරයි ලිපිඩ දිරවන්න ඉන්නේ මෙයා විතරයි ලිපිඩ දිරවන්න ඉන්නේ මෙයා විතරක් නිසා මෙයා නැති වෙච්ච ගමන් ලිපිඩ ජීර්ණය වෙන්නේ නැති වෙනවා ජීර්ණය වෙන්නේ නැති වෙනකොට අපි මොකද්ද කියන්නේ අජීර්ණය කියලා කියනවා බඩේ අජීර්ණයක් කනේ එහෙම කියනවා නේද අජීර්ණය කියලා කියනවා ලිපිඩ අජීර්ණය ඒ කියන්නේ ආහාරයට ගන්න ලිපිඩ අජීර්ණය වේ ලිපිඩ අජීර්ණය වෙන්න පටන් ගන්නවා හරි අත ඔස්සන්න බලන්න මේ කියුව එක පැහැදිලි කට්ටිය hands up එකක් දෙන්න පුතේ කියුව එක පැහැදිලි කට්ටිය ලිපිඩ අජීර්ණය වෙනවා කියන එක තර්කානුකූලයි උත්තරේ නේද දැන් අග්න්‍යාශයට හානි වුණොත් අග්න්‍යාශයෙන් එන එන්සයිම ටික එන්නේ නැතුව යනවා මොනවද ඒ එන්සයිම ලයිපේස් ඇමයිලේස් ට්‍රිප්සින් මම කියලා දුන්නා ඕක කෙටි ක්‍රමයක් මතක තියාගන්න LAT ලැට් කියලානේ හරි L කියන්නේ ලයිපේස් A කියලා කියන්නේ ඇමයිලේස් T කියලා කියන්නේ ට්‍රිප්සින් ඉතින් ඇමයිලේස් කියන්නේ පිස්ටේ ජීර්ණය කරන එක ඉතින් ඒක කටේරුත් ඒක තියෙනවා හරි කටේරුත් ඒක කටෙත් තියෙනවනේ ඇමයිලේස් එතකොට ට්‍රිප්සින් කියලා කියන්නේ ප්‍රෝටීන ජීර්ණය කරන එක ප්‍රෝටීන ජීර්ණය කරන එක තියෙනවා පුතේ ආමාශිකුෂෙත් තියෙනවානේ හැබැයි ලිපිඩ ජීර්ණය කරන ලයිපේස් කියන එක තියෙන්නේ මෙතන විතරයි එතකොට මේක නැති වෙච්ච ගමන් ලයිපේසුන් නැති වෙලා යනවා සදහටම ඌට තෙල් කෑම කන්න බැරි වෙනවා තෙල් කෑම කාපු ගමන් අජීර්ණය වෙනවා අත උස්සන්න එක නැවත සැරයක් පැහැදිලි කට්ටිය ඕවා තමයි පුතේ බයොලොජි හරි එතකොට ඔන්න ඔයාලට නේද බයෝ කරලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන නම් හරි වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය නම් ඔන්න ඔය විදිහට තමයි නේද ලෙඩ වලට බෙහෙත් හොයන්නේ ලෙඩ වලට හේතු හොයන්න හේතු වලින් ලෙඩේ හොයාගන්න ඔහොම තර්ක කරන්න පුරුදු වෙන්න ඕන ඔහොම තර්ක කරන්න බැරි නම් ඉතින් ඔබට නේද වෛද්‍යවරයෙක් වෙන්න අපහසුයි ඉතින් නේ එහෙම වුණොත් අර කටපාඩම් කරලා මේක આવොත් මේක වෙයි මේක આવොත් මේක වෙයි කියලා එහෙම නෙවෙයි තර්ක කරන්න පුරුදු වෙන්න ඕන හරි අපි යන් ඒකේ ඊගාව එකට 4 හරි 5 වෙනි එක හරි 5 වෙනි එක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සහ ලිපිඩ ජීර්ණයේ අන්තවල මොනවද කාබෝ ප්‍රෝටීන් ලිපිඩ වල අන්තවල මොනවද කියලා අහනවා ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනවා අන්තඵල මොනවද කියලා අහනවා කාබෝහයිඩ්‍රේට් වල නම් දරෝ අන්තඵල 3ක් තියෙනවා හරි අන්තඵල 3ක් තියෙනවා එකක් තමයි ග්ලූකෝස් නැත්නම් ග්ලූකෝස් කියලා ගන්නමුකෝ නේද ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් ඔක්කොම එතෙම තියෙන ග්ලූකෝස් තමයි හරි ප්‍රෝටීන ජීර්ණයේ අන්තඵල මොනවද තියෙන්නේ ඇමයිනෝ අම්ල ඇමයිනෝ අම්ල හරි ඒ වගේම ලිපිඩ ජීර්ණයේ අන්තඵල මොනවද පුතේ මේද අම්ල ධන ග්ලිසරෝල් මේද අම්ල සහ ධන කියලා දාන්න මෙතන සහ කියලා දාන්න ග්ලිසරෝල් මම මෙතන අත්තකුරු ලස්සනට ලියන්නේ නැහැ ඒක නිසා මම ලියනකොට මම කියන ලියන්නේ කිය ලියනකොට ටක් ගාලා ඔබත් ලියා ගන්න හරි අනික තමයි ඔයා මේකට උත්තර ලියලා නැත්තේ හරි ලියලා ඇති නිසා ඔබට තියෙන්නේ නේද ඔබට යම්කිසි අවබෝධයක් ඇති මේ ගැන දැන් ලියුප නිසා හරි එතකොට ටක් ගාලා මම කියන උත්තරෙත් එක්ක නේද ටක් ගාලා කම්පෙයාර් කරලා බලලා උත්තරේ ලියුවේ නැත්නම් ටක් ගාලා උත්තරේ ලියගෙන ඒක හදාගන්න ඕනේ අද උස්සන්න මේ උත්තර ටික දැම්ම කට්ටිය කවුරුත් ලියුවේ නැති උත්තර මේකට කාබෝහයිඩ්‍රේට් වල අන්තඵල ග්ලූකෝස් අන්තඵලය කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් දිරවල අන්තිමේටම හැදෙන එකන හරිද එතකොට මෙතන කාබෝහයිඩ්‍රේට් වල ග්ලූකෝස් ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල ලිපිඩ වල මේද අම්ල ධන ග්ලිසරෝල් කියලා තමයි එන්න තියෙන්නේ අත උස්සන්නකෝ ඒක පැහැදිලි කට්ටිය එහෙනම් අවිෂ්ක විතරයි හැම එකටම අවිෂ්කයි රහල විතරයි අද අත උස්සන අනික කට්ටියට පැහැදිලි නැද්ද මම හරි දැන් 23 දෙනෙක් ඉන්නව නැනේ පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බැරි කම නැහනේ
තේරුණු කට්ටිය hands up එකක් දෙන්නකෝ ඒක ගැටලුවක් තියෙනවා නම් mic එක on කරලා කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මට ඇහෙනවා ඔයාලා කියන එක. ගැටලුවක් තියෙනවා නම් කියන්න. මට ඇහෙනවා ඔයාලා කියන. හරි. එහෙනම් දරුවනේ ඒකේ ඊළඟ කොටස රූප සටහනේ B වලින් පෙන්වා ඇති. පෙන්වා නෙවෙයි දක්වානේ. හරි. ඒකට හරි සිදු වුණොත් ජීර්ණය අපහසු වනු ඇත්තේ කුමන ආහාර ප්‍රභේදයේද කියලා අහනවා. කො B කියන්නේ මෙන්න මේක. ඕකේ. මේ B කියන කොටස අක්මාවනේ. එතනත් නැවතත් නේද? අක්මාවට හානි වීම තමයි බලන්නේ. අක්මාවට හානි වුණාම හරි ජීර්ණය අප දැන් අක්මාවෙන් තමයි පිත්ත හදන්නේ. පිතෙන් තමයි නේද ලිපිඩ තෛලෝදීකරණය කරන්නේ. ලිපිඩ ජීර්ණයට ලෑස්ති කරන්නේ. ඉතින් ලිපිඩ ජීර්ණයට ලෑස්ති වෙන එක අඩු වෙනවා මෙන්න මේ අක්මාවට පිත නැති වුණාම. ඉතින් එතනත් ඉතින් නේද? අක්මාවෙන් පිත හදනවා පිතෙන් කරන්නේ ලිපිඩ තෛලෝදීකරණය කරන එක. ඉතින් එතකොට ලිපිඩ තෛලෝදීකරණය කරන එක නතර වුණාම ලිපිඩ ජීර්ණය වෙන එක නතර වෙනවා. භාගට ජීර්ණය වෙන්නේ. ඒ කියන්නේ අජීර්ණය. භාගට ජීර්ණය කියන්නේ නැවතත් අජීර්ණය. හරි. නැති ඒකටත් උත්තරේ මොකද්ද? කුමන ප්‍රභේදයේද කියලා අහනවා. උත්තරේ මොකද්ද? ලිපිඩ. උත්තරේ මොකද්ද පුතේ? ලිපිඩ ආහාර වර්ග අජීර්ණය වෙනවා. ලිපිඩ ආහාර වර්ග අජීර්ණය වෙනවා. පැහැදිලිද මේ ප්‍රශ්නෙට උත්තරේ ගත්ත විදිය? පැහැදිලි නේද ඒකට උත්තරේ ගත්ත විදිය? අතුස්සන්නේ එක හැම උත්තරේ ගත්ත කට්ටිය පැහැදිලි කට්ටිය. කල hands up එකක් දීගෙන එන්න පටපට ගා right. ඒතර අපිට වෙලා විතරයි right. මං කියන ඒවාට ටච් කරලා hands up එකක් දෙන්න right. ඊට පස්සේ අපි ඒකේ B කොටසට යන්න ටක් ගාලා හරි. ඒකේ B කොටසට යන්න හදන්නේ හරි. ඒකේ B කොටස අපි යන්න ටක් ගාලා ඔයාලා ඒ අතරේ කරන්න බලන්න B කොටස. ඔයාලා පුළුවන් විදිහට B කොටස කරන්න. හරි. මේ ප්‍රශ්න වල උත්තර ලියලා හිටියාම තමයි ඔයාලට මේකේ තියෙන ලොකුම නේද වාසිය හම්බ වෙන්නේ. හොඳේ. මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඉන්න. හරි. මම කියන වෙලාවේ උත්තර ලියන්න බලාගෙන ඉන්න එපා. Okay. Let's move to the B. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් තියෙන්නේ. මම ඒක නිසාමයි මේක තෝරගත්තේ. හරි. ඔබට ඉලෙක්ට්‍රොනික කොච්චර ලේසිද කියලා කියන්නයි මම මේ හදන්නේ. ඔන්න B කොටස දරුවනේ. Okay. B කොටසෙත් රෝම ඉලක්කම් අංක 1ට තියෙනවා right හරි අපි බලමු මොකද තියෙන්නේ අහන්න කියලා යාලා පහත රූපේ පෙන්වා ඇති පරිපතය ඇසුරින් සාහිත්‍ය ප්‍රශ්න right okay මේ සර්කිට් එකක් පේනවා මේ සර්කිට් එක ඔයාලට පැහැදිලිව පේන්න මම මේ උඩ ටික මකලා දාන්නද දැන් මේ ටික අපි උත්තර ලිව්වනේ මේ ටිකට හරි මෙන්න මේ උපකරණය මොකද්ද මේක ට්‍රාන්සිස්ටරයක් නේ මේ දෙක බල්බ් දෙකක් හරි මේ දෙක බල්බ් දෙකක් මෙයා ට්‍රාන්සිස්ටර් එකක් හරි මේ VR මෙන්න මේක රෙසිස්ටර් එකක් මේක VR කියන්නේ මේක වේරියබල් රෙසිස්ටර් එහෙම නැත්නම් විචල්්‍ය ප්‍රතිරෝධකයක් මේක විචල්්‍ය ප්‍රතිරෝධකයක් තමයි මෙහෙම පෙන්වන්නේ හරි මම දන්නේ නැහැ මොනවද දාන්නේ කිව්වද කියලා රයිට් හරි බලමු මෙහි දක්වා ඇති ට්‍රාන්සිස්ටරේ PNP ද අයියෝ මේ බලන්න ඊතලේ තියෙන මෙහාට හරි PNP ද NPN ද කියලා අහනවා දෙයියනේ නේද දැන් මේක ඊතලෙන් හොයා ගන්නවා කියලා කිව්වේ මම කියලා දුන්නා ඊතලෙන් හොයාගන්න කියලා මේක right ඊතලෙන් හොයා ගන්නවා කියන්නේ දැන් කරන්ට් එක යන්නේ සාමාන්‍යයෙන් පොසිටිව් ටු නෙගටිව් නේ
ඊතලේ දාන්නේ මේ පැත්තට පොසිටිව් ටු නෙගටිව් තමයි කරන්ට් එක යන්නේ. මැද එක පොසිටිව් මේක නෙගටිව් මේකත් එහෙනම් නෙගටිව්. මොකද මැද එකන ඉන්නදි මේ දෙන්න නේද? දෙපැත්තෙන් ඉන්නේ. එහෙනම් මේක NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. මේක එනම් මොකද්ද? NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. එහෙනම් පළවෙනි උත්තරේ මොකක්ද දෙන්නේ? NPN. අත උස්සන්න ඒක හරි අය. ඔව්. ඒක හරි. ඒක ලේසි. අත උස්සන්න එක තේරුණ කට්ටිය. කලින් හරි ගියා හොය වැරදුනා. දැන් තේරෙනවා සර් මට මවුලක් නැහැ. ඕවා මං කියලා දුන්න හොඳේ. ඔයගේ ඉලෙක්ට්‍රොනික්ස් වල ප්‍රශ්නත් කරා අපි. ඕකේ. මෙම ට්‍රාන්සිස්ටරේ XYZ අයියෝ දෙයෝ නේද? මේ X ඇවිල්ලා මොකද්ද? පාදම. X ඇවිල්ලා මොකද්ද පුතේ? පාදම. මේ වගේ ප්‍රශ්නයක් නම් නේද මොන නේද? X y ඇවිල්ලා අර උඩින් කරන්ට් එක එන එකනේ. y. ඒක ඇවිල්ලා එහෙනම් සංග්‍රාහකය කියලා කියන්නේ ඒක නේද? සංග්‍රාහකය Z ඇවිල්ලා කරන්ට් එක යන එක. ඒකට මොකද්ද කියන්නේ පුතේ? විමෝචකය. අද උස්සන්න මෙහෙම ලියපු කට්ටිය. ඔව් very good. ලේසි නේද ඒක? හරි. හරිම ලේසි. පට්ට ලේසි. ඔය වගේ ප්‍රශ්න තමයි එන්නේ. VR මගින් දක්වා අයියෝ VR මගින් දක්වා ඇත්තේ කුමක්ද කියලා අහනවා. විචල්්‍ය ප්‍රතිරෝධකයක්. හරි. ඒකෙන් පෙන්නලා තියෙන්නේ මොකක්ද කියලා අහනවා. විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එහෙම නැත්නම් ධාරා නියාමකය කියලා කිව්වත් කමක් නැහැ. ධාරා නියාමකයක් විචල්්‍ය ප්‍රතිරෝධකයක් අගය වෙනස් කළ හැකි ප්‍රතිරෝධකයක්. අන් ඒ වගේ උත්තරයක් තිබ්බනම් හරි. අද උස්සන්න එහෙම ලියපු කට්ටිය. ඕකේ ලියපු කට්ටිය ඉන්නවා very good. හරි. ඒක තමයි වෙන්න ඕනේ. මේවා අමාරු නෑ. සරල ප්‍රශ්නයක් right. දැන් මේ ඊට පස්සේ ඒකේ ඊළඟ ප්‍රශ්න ටික තියෙන ඊළඟ එකේ මම ඒක මේවා කරලා පහත එක් එක් අවස්ථාවල දැල් වෙන බල්බ මොනවාද? මේකේ අවස්ථා කීපයක් තියෙනවා. එහෙනම් 4A අවස්ථාව තියෙනවා යන්න තියෙනවා right. හරි අපි බලමු මොකක්ද ඒ අවස්ථාව කියලා පළවෙනි එකේ. S1 පමණක් වහලා තියෙනකොට S1 විතරක් වහනවා කියලා කියන ඔන් කරනවා කියන එක. වහනවා කියලා කිය ඔන් කියන එක right. only x1 S1 විතරක් ඔන් එකේ තියෙනකොට ඔන්න අපි බලමු මේක කරලා. S1 විතරක් ඔන් කරලා තියෙනවා. මෙයාව විතරක් ඔන් කරලා තියෙනකොට ඔන්න හිතන්න කල්පනා කරන්න අපි කරන්ට් එක යන පැත්ත බලමු right. හරි මෙතන ධනනේ. මේක විතරක් ඔන් කරලා තියෙනකොට මෙහෙම ගිහිල්ලා මෙහෙම කරන්ට් එක. ඕකේ. මෙහෙම කරන්ට් එක එයි. හරි. මෙහෙම කරන්ට් එක මොකද බේස් කරන්ට් එකක් එනවනේ. බේස් කරන්ට් එක මෙන්න මේ ලයින් එකේ තියෙයි කරන්ට් එක යනවා. ඒ කියන්නේ මෙන්න මේ L එක පත්තු වෙනවා. L එක පත්තු වෙනවා මේකේ සම්බන්ධයක් නැහැ. මේකේ දෙකම S එක කියලා තියෙන්නේ නේද? හරි අත උස්සන්න ඒක දැක්ක කට්ටිය මේ මිස්ටේක් එක දැක්ක කට්ටිය දැන් නෙවෙයි මම මේ දැන් මම මේක දකින්න කලින් ඔයාලා මේක හදනකොට දැක්ක කට්ටිය ඉතින් දෙයිනේ අහන්නවත් එපා සර් අර කේස් එක දෙකක් තියෙනවනේ කියලා කියන්න බෑ ඉතින් මොවත් නෑ නේ S1 පමණක් වසය දෙවිට හරි දැන් අපි ඕක පොඩ්ඩක් මේවා කරගමු S1 S2 කියලා අතන ඔයාලා මේක S1 මේක S2 කරගන්න හරි මේක S2 කරගන්න S1 විතරක් වහලා දිනකොට මේ L එක විතරයි පත්තු වෙන්නේ හරි මොකද මෙතනින් කරන්ට් එක යනවා L එක පත්තු
S2 විතරක් මේක ඕෆ් කරලා මේක විතරක් වැහුවා කියලා. හරි. මේක විතරක් වැහුවා කියලා මේ කරන්ට් එක මේක දිගේ කරන්ට් එක යනන්නේ නෑ. මොකද මේක මේ පැත්තෙන් කරන්ට් එකක් එන්න එපා. මෙහෙන් කරන්ට් එකක් ආවොත් තමයි මෙහෙන් කරන්ට් එක ඇක්සස් කරන්නේ. ට්‍රාන්සිස්ටරේ වැඩේ දන්නවනේ. එතකොට පත් වෙන්නේ නැහැ. කිසිවක් නොදැල් වෙයි. එන අරක විතරක් මේවා කළා දිදි කිසිවක් නොදැල් වෙයි. කිසිවක් නොදැල් වෙයි. හරි. ඊගාව එක දෙකම වහලා තියෙනකොට ඊළඟ එක යනවා දෙකම ඔෆ් එකේ තියෙනකොට සෝරි දෙකම ඔන් එකේ තියෙනකොට දෙකම ඔන් එකේ තියෙනකොට L එකත් පත්තු වෙනවා L දෙකත් පත්තු වෙනවා L එකත් පත්තු වෙනවා L දෙකත් පත්තු වෙනවා හරි දෙකම පත්තු වෙනවා අත උස්සන්න ඒක තේරුණු කට්ටිය මේ බල්බ් එක පත්තු වෙන නොවන එක තේරුණු කට්ටිය ඔව් හරි ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ මම ආයේ ගැටලුවක් නැහැ කියලා හිතලා ඊළඟට යනවා right ඊළඟට එතන මේක හරි ඉහත හතරෙහි ලැබෙන නිරීක්ෂණ අනුව තහවුරු වන ට්‍රාන්සිස්ටරයේ කාර්ය කුමක්ද ස්විච් එකක් ලෙස ක්‍රියා කිරීමනේ එතකොට ට්‍රාන්සිස්ටරයේ ස්විච් එකක් විදිහට ක්‍රියා කරනව නේද ඒක තමයි මේකෙන් පෙන්නන්නේ හරි මොකද මේකත් මේව කළා මේකත් මේව කරාම විතරයි මේ බල්බ් එක පත් වෙන්නේ හරි ඒ කියන්නේ ස්විච් එකක් ලෙස ක්‍රියා කිරීම ඒක තමයි එයාගේ කාර්යය හරි මෙතනින් පෙන්නන්නේ ඒක right ස්විච් එකක් ලෙස ක්‍රියා කිරීම ස්විච් එකක කාර්යය හරි ස්විච් එක කාර්යය නැත්නම් ස්විච් එකක් ලෙස ක්‍රියා කිරීම වගේ උත්තරයක් ලියුවා නම් හරි අත උස්සන්න ඒකත් ලියපු කට්ටිය ඒක නම් දෙයියන් පිටින් කවුරු කියන්නේ නෑ ඊගාව එක අවසාන එක VR භාවිත කිරීමෙන් පෙන්වා දීමට හැකි ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාව කවරක් වේද කියලා අරෝ මේ වගේ වේරියබල් රෙසිස්ටර් එකක් පාවිච්චි කරලා හරි මෙන්න මේක පාවිච්චි කරලා අපිට සාමාන්‍යයෙන් පෙන්වන්න පුළුවන් ඒක ට්‍රාන්සිස්ටරේ ක්‍රියාවක් වටම පෙන්වන්නත් බෑ මේක මෙතන තියෙන එකකින් කරන්න පුතේ මේක හරහා ගමන් කරන කරන්ට් එක පාලනය කරන එක මේ වේරියබල් රෙසිස්ටර් එකකින් එහෙම නැත්නම් විචල්්‍ය ප්‍රතිරෝධකයකින් කරන්නේ ගලන ධාරාව පාලනය කරන අඩු කරන්න වැඩි කරන එක right එතකොට ඒක අඩු කරගෙන ගිහිල්ලා මෙතනින් ධාරාව ගලන්න නැති වෙනකම් මේක ප්‍රතිරෝධය මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා ඒ ප්‍රතිරෝධය වැඩි කරන්න පුළුවන් මෙතනින් ධාරාව නොගලනකම් කොහොම හරි මෙතන සර්කිට් එකක් දාලා මෙන්න මේකෙන් පෙන්වන්න හදන්නේ ස්විච් එක ක්‍රියාව තමයි ඉතින් අරකම තමයි උත්තරේ එන්නේ කරත් අරකම තමයි දෙන්නේ ධාරා වර්ධකය එහෙම ගන්නත් බෑ ට්‍රාන්සිස්ටර් එක කාර්යයක් තුනයිනේ තියෙන්නේ ධාරා වර්ධකයක් ලෙස ක්‍රියා කිරීම සංඥා වර්ධකයක් ලෙස ක්‍රියා කිරීම ස්විච් එකක් ලෙස ක්‍රියා කිරීම එතකොට මෙතනත් පෙන්වන්නේ ස්විච් එකක් විදිහට ක්‍රියා කරන එක තමයි හරි වෙන උත්තර ලියපු කට්ටිය ඉන්නවා නම් මට දැන් මම දැන් කිව්වට කවුරුත් කියන්නේ මට වෙන උත්තරයක් තියෙනවා නම් ටග් ගාලා මැසේජ් එකක් හරි දාන්න එහෙම නැත්නම් ටග් ගාලා මයික් එක ඔන් කරලා කියන්න තියෙන කට්ටිය එහෙම නැත්නම් මෙතන බැයි නම් පස්සේ හරි මට මැසේජ් එකක් හරි දාන්න සර් මේකට මෙහෙම ඉන්න බැරිද කියලා දාන්න ඕකේ එතකොට ඒ විදිහට තමයි ඒකේ B කොටසට ප්‍රශ්න උත්තරය යන්නේ එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි අත උස්සන්න මේ ප්‍රශ්නෙට ওই විදිහට උත්තර ලියපු කට්ටිය ඒක ලේසි කියලා හිතන කට්ටිය හරි අපි හිතමුකෝ ඔයාට ඔය අන්තිම ප්‍රශ්නේ බැරි වුණා කියලා ලකුණු 1යිනේ දෙයියනේ තියෙන්නේ ඒකට මුළු ලකුණු 20න් ලකුණු එකක් අයින් වුණාම ලකුණු 19ක්ම ගන්න පුළුවන් ලේසියෙන්ම. අතිශයින්ම ලේසියෙන්ම 19ක්ම ගත්ත හැකි මේකට.
අතිශය ලේසියෙන්ම 19ක් මේකට ලබා ගත්ත හැකි මේ ප්‍රශ්නෙට උත්තර ලිව්වනම්. හරි. ඊළඟට මලකට කන එක ගැන තියෙන්නේ. මලයකට කන එක ගැන කතා කරන්න කලින් මේ තියෙන පේපර්ස් ටික මේකේ දැන් අපි පුංචි රයිට් පොඩ්ඩක් මෙන්න මේ ප්‍රශ්නෙට එන්න ඕන. මම මේක මකනවා. මේකත් මකනවා. රයිට්. මේ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ මොකද එතනත් අර තියෙනවා මේ විදුලි කේතලයක සීන් එක මට ඒ ප්‍රශ්නෙට තමයි එන්න ඕන. ඒක නිසා 7 වෙනි එකේ ඒ කොටස ඉඳන් අපි කරගෙන යමු. 7 වෙනි එකේ ABC කියලා එක තනිකර ෆිසික්ස් ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. ෆිසික්ස් ප්‍රශ්නයක් තියෙන 7 වෙනි එකේ. හරි. ෆිසික්ස් ප්‍රශ්නයක් තියෙන්නේ 7 වෙනි එකේ. හරි. අතුස්සන්නේ කරපු කට්ටිය ඒක කරා. අඩේ කවුරුත් කරේ නැති එක 7 කියලා දැම්මා. හොඳද? E කියලා දැම්මා. ඕකේ. රෝම ඉලක්කම් 1. මේ මම හරියටම උත්තර ලියන විදිහට තමයි මේ දකුණු පැත්ත ලියන්නේ. ඒ හිම උත්තර තිබ්බම ඇති ආයේ. මහ ලොකුවට ඕනේ නැහැ. විද්‍යාගාරයේ සම්ප්‍රයුක්ත බලය පිළිබඳව පරීක්ෂා කිරීමට සිදු කළ ක්‍රියාකාරිකම් පහත දැක්වේ. පහත පරිදි A හා B කප්පි දෙකකින්. ඕකේ. මෙන්න තියෙනවා මේකත් කප්පියක් මේකත් කප්පියක්. හරි. ඕකේ හරි. සම්ප්‍රයුක්ත බලය යන්න හඳුන්වන්න. මොකටද සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ? වස්තුවක් මත ලියන්න ලස්සන ලියන්න right? වස්තුවක් මත බල කිහිපයක් යෙදෙන විට right? බල කිහිපයක් යෙදෙන විට හට ගන්න නැත්නම් ඇතිවන ප්‍රතිඵල තනි බලය ප්‍රතිඵල තනි බලයට කියනවා ප්‍රතිඵල තනි බලයට කියනවා මොකද්ද සම්ප්‍රයුක්ත බලය කියලා සම්ප්‍රයුක්ත බලය වේ අත උස්සන්න මේ උත්තරේ ලියපු කට්ටිය ඔය ප්‍රතිඵල තනි බලය කියන එක වචනේ තියෙනවා මේ උත්තරේ ලියපු අය අත උස්සන්නේ නැහැ කවුරුත් මේක උත්තරේ ඔයාලා හිතන්නේ නැතුවද මම මේක කරයි කියලා ඔයාලා හිතන්නේ නැති ආස අදනම් අදත් ව්‍යුහගතය කරයි මේ රචනා කරන්න නැති මේ හැමදාම ව්‍යුහගත කරන්න බෑනේ හරි දැන් මම ව්‍යුහගත පොඩි ප්‍රශ්නයක් දෙයක් කරන්න ඕන හරි ඊළඟට මේ පාස් හත් වෙනම වාර්තා එක හරි ඉහත එක අවස්ථාවේ W එක සමානයි W දෙක විට ප්‍රොලිය මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය කොපමණ වේද කියලා අහනවා එක අවස්ථාවේ මෙන්න මෙතන මෙයාට මෙයා සමානයි නම් මේ පැත්තේ බලයට මේ පැත්තේ බලය සමානයිනේ බල දෙක සමානයි නම් සම්ප්‍රයුක්ත බලය කොපමණ වේද බිඳුවයි මේ බල දෙක සමානයි නම් මේ බලයට මේ බලය කැපිලා යනවානේ එහෙනම් දෙක කියලා දැම්ම දෙකේ ආයන්නට උත්තරේ ශුන්‍ය වේ ශුන්‍ය වේ ඕකේ ඊළඟට W එක වැඩි නම්
මෙයා වැඩි නම් මේ පැත්තට තමයි වැඩිපුර නැඹුරුවක් තියෙන්නේ නේද? එහෙනම් ඒකට ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා W එකෙන් W නෙමෙයි W එක නම් මෙතන W එකනේ. හරි. මෙතන W දෙක right. එහෙනම් මේ වැඩි එක්කනාගෙන් අඩු එක්කන අඩු කරන්නයි ඕනේ. එහෙනම් සංප්‍රයුක්ත බලය සමානයි W එක අඩු කිරීම W දෙක කියලා එනවා. සංප්‍රයුක්ත බලය F සමානයි W1 W2 කියලා එනවා. තේරුණාද? අතුස්සන එක තේරුණ කට්ටිය? හරි කාටවත් තේරුන්නේ නැද්ද ඒක? හරි ලේසි. හරි. අමාරු නෑ. හරිම ලේසි right? මේක හරි. මේක හරි. ඉහත අවස්ථාවේදී ඇතුළු සංප්‍රයුක්ත බලය FE දිශාව AB අතරින් කොයි දිශාවට දෙන්නේ කියලා අහනවා. මේ පැත්තනේ වැඩි. එන ඒ පැත්තට තමයි එන්නේ. ඒ දිශාවටනේ. ඒකත් වෙන්නේ ඒ දිශාවට. ඊළඟට ඒ බව තහවුරු කරන නිරීක්ෂණය කුමක්ද කියලා අහනවා. ට්‍රොලිය ඒ දෙසට චලනය වේ. නිරීක්ෂණය මොකද්ද පුතේ? එහෙනම් ඒක එහෙන් පේන්නේ. ඒක අපි නිගමනය කරන්න කොහොමද? ට්‍රොලිය ඒ දෙසට චලනය වේ. ට්‍රොලිය ඒ දෙසට චලනය වේ. හරි. ඊගාවට දෙක අවස්ථාවේ සංප්‍රයුක්ත බලය සඳහා ප්‍රකාශනයක් ඉහත දෙක අවස්ථාවේ සංප්‍රයුක්ත බලය සඳහා මෙන්න මෙතන මේක right. මේකේ දැන් මේකේ දෙකම එක පැත්තටනේ. දෙකම එක පැත්තට නම් හරි දෙකම එක පැත්තට නම් සංප්‍රයුක්ත බලය ගන්න බල දෙක මොකද කරන්නේ පුතේ? එකතු කරනවා. හරිද? සංප්‍රයුක්ත බලය ඒ අවස්ථාවේ සංප්‍රයුක්ත බලය F සමානයි W එක ධන W දෙක කියලා ලියුණා නම් හරි. එතකොට ඕකේ B කොටසට A කොටසට මෙන්න උත්තර ටික. ඔබට මෙන්න මේ ටික ලියා ගන්න පුළුවන් නන්නේ. සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියන එක ලිව්වා. හරි මේක ශුන්‍ය මේ කියලා දැම්මා. W එක රින W දෙක කියලා දැම්මා. මෙන්න මේක තිබ්බනම් ඇතියි. හරි. ඒ දිශාවට කියලා දැම්මා. ඒ දිශට චලනය වේගය කියලා ලිව්වා. W එක දන W දෙක කියලා ලිව්වා. ඉතින් ওই ටික ලියා ගන්න පුළුවන් නම් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා ඒකට. හරි. බලමු මේකට ලකුණු කීයද කියලා සම්පූර්ණේ. ඒකට තියෙනවා ලකුණු 1යි 2යි 3යි 4යි 5යි 6යි ලකුණු 6ක් තියෙනවා. ලකුණු 6ම තියෙනවා ඒකට. අත උස්සන්න මේක තේරුණ කට්ටිය. මම දැන් කරපු කට්ටිය කවුද කියලා අහන්නේ තේරුණ කට්ටිය. මේක තේරුණා කියන කට්ටිය. ආයේ මේ වගේ ප්‍රශ්න අතාරිනවද? බා සිම්පල් කේස් නේ පුතේ පුංචි ප්‍රශ්න right. අතහරින්න එපා try කරන්න. මේ වගේ ඒවා try කරලා පුළුවන් තරම් මේ වගේ ඒවාට උත්තර ලියන්න උත්සාහ කරන්න. මොකද මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලේසියෙන්ම ලියන්න පුළුවන් right. අපි B කොටසට ටක් ගාලයක්. පොඩි try එකක් දෙන්න B කොටසට ටක් ගාලා.
හරි මං හිතනවා ඔබලාගේ ටයිම් එක ඇති මේක කරන්න රයිට්. පහත රූපයෙන් පෙන්වා ඇත්තේ නිවස්සල භාවිතා කරන විදුලි කේදලයකි. ආවරණයක් දීලා තිනවා, තාපන දගරයක් දීලා තිනවා, පියනක් තියෙනවා, y තියෙනවා, x තියෙනවා, එහෙම තියෙනවා රයිට්. බලමු අපි තුන් කූරු පේනුවක් තියෙනවා, කෙවණියක් තියෙනවා රයිට්. හරි. ඔන්න ඒකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්නේ. මම මේකට මේ උඩ ටික දැනට මකා ගන්න හොඳ. උඩ ටික මකාගෙන ඉන්නම් කාර්යය. ඒතර මට ලේසි මේ දැන් මේක සංකීර්ණ වැඩිනේ. හරි. ඔයාලගේ අතේ තියෙන පේපර් එක අරගෙන පොඩ්ඩක් කරන්න බලන්න රයිට්. රයිට්. දැන් ඔන්න ඔයාලගේ ස්ක්‍රීන් එක ටිකක් ක්ලියර්. B කොටස පළවෙනි එක. මේ ටික මකලා ඉන්නම්කෝ. හරි. මෙහි ඉසෙට් රැහැන තුල ඇති රැහැන් සහ ඒවායේ ආවරණ වර්ණ ලියන්න. අයියෝ ඉසෙට් කියන්නේ මෙන්න මේකනේ හරි. ඒකේ තියෙන රැහැන් සහ ඒවායේ ආවරණ වර්ණ. ඒ කියන්නේ උතන තියෙනවා සජීව රැහැන තියෙනවා. ඒ කියන්නේ ලයිව් එක නේද? සජීව රැහැන තියෙනවා. ඒකේ පාට මොකද්ද? ලයිව් එක සාමාන්‍යයෙන් රතු පාටයිනේ. රතු පාට හෝ දුඹුරු පාට. ඊළඟට උදාසීන රැහැ නිව්ටල් එක තියෙනවානේ. උදාසීන රැහැන තියෙනවා පුතේ. හරි. නිව්ටල් එක සාමාන්‍යයෙන් නිල් පාටයි. ඊට අමතරව භූගත නේද රැහැන තියෙනවා රයිට්. බිම් එක රයිට්. භූගත රැහැන තියෙනවා අර්ත් එක. මේක ඇවිදින් සාමාන්‍ය පුතේ කොළ පාටයි. ඕන් ඔය තුන ලීවන මේ පාට තුනත් එක්ක හරි. මෙතන රතු වෙනුවට ඕන නම් දුඹුරු කියලා දාන්නත් පුළුවන්. දුඹුරු පාට රත් තියෙනවා රයිට්. එතකොට මෙන්න මෙතන නිව්ටල් එක කළු පාට රත් තියෙන්න පුළුවන්. හරි. ඔය තුන හොම විදිහට ලියන්න පුළුවන් නම් ඔබට ලකුණු හම්බ වෙනවා. අත උස්සන්න මේ විදිහට ලියපු කට්ටිය. අත උස්සන්න මේ තුන ලියපු කට්ටිය. ඕක අර අපි නේද විද්‍යුත් උපකරණ වල නේද? මීටර එක, ෆියුස් බෝඩ් අර ඒවා ඒ පාඩමේ තමයි තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදර තියෙන ඕනම විදුලි උපකරණයක් තුන් කූරු පේනුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ තමයි තියෙන්නේ. ඔන්න මම මේ කියනවා සැකයි නම් ඔයාලගේ රයිස් කුකර් එකේ අද නේද? දැන් මේ පන්ති වල රයිස් කුකර් එකේ වයර් එක කපලා බලන්න. ඊට උදේ අම්මගෙන් බැනුම් අහන්න එපා. කවුද වයර් එක කැපුවේ කියලා. මේ ඒ වගේ පොඩ්ඩක් නේද? ගෙදර දොරේ තියෙන උපකරණයක් දෙකක් පොඩ්ඩක් ගලවලා බලන්න. වයර් එක පොඩ්ඩක් නේද වැඩ කරන්නේ නැති උපකරණයක් හදනවා වයර් එක පොඩ්ඩක් කපලා බලන්න. ඕකේ. ඊළඟට කේතලේ තාපන නගරයේ සෑදීමට ගනු ලබන මිශ්‍ර ලෝහයක්. මේ තාපන නගරය සාදන්න ගන්න මිශ්‍ර ලෝහයක්. තාපන නගරය කියලා කියන්නේ මෙන්න මේ හීටරේ ගන්න මිශ්‍ර ලෝහයක්. කියන්න බලන්න ඒකට ගන්න මිශ්‍ර ලෝහය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔය මේවා නේද? කේතල වල නේද? හීටර් වලට එහෙම ගන්න මිශ්‍ර ලෝහය මොකක්ද? හිතලා කියන්න බලන්න මිශ්‍ර ලෝහයක් වෙන්නත් උ. තනි ලෝහයක් නෙවෙයි. ටංස්ටන් වගේ ගන්න පුළුවන් නේද පුතා? ඔය හිතන්නකොනේ මිශ්‍ර ලෝහයක්. අනේ මේ ටංස්ටන් කියන්නේ මිශ්‍ර ලෝහයක් නෙවෙයි. ටංස්ටන් කියන්නේ මිශ්‍ර ලෝහයක් නෙවෙයි. ඒක අපිට එතන ප්‍රශ්නයක් එනවා. මොකක්ද අපිට ගන්න පුළුවන් මිශ්‍ර ලෝහය?
නික්‍රෝම් ගන්නවානේ නිකල් සහ ක්‍රෝමියම් එකතු කරලා හදන නික්‍රෝම් හරි අන්න ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් ඒකට ගන්න මිශ්‍ර ලෝහය මොකක්ද කියලා පුතේ නික්‍රෝම් කම්බිකන් හරි එතකොට ඒක ඇවිල්ලා දෙවෙනි එකට මම මෙතන ලියන්න හරි මේක හොඳට මතක තියාගන්න ගන්න ලෝහය මිශ්‍ර ලෝහයක් මේක නික්‍රෝම් නික්‍රෝම් ගන්නවා මේක හදන්නේ කාගෙන්ද මේක හදන්නේ නිකලුයි හරි නිකලුයි අය මොනවද ක්‍රෝමියමුයි ක්‍රෝමියම් කියන ලෝහයයි දෙක එකතු කරලා තමයි මේ නික්‍රෝම් කියන එක නම හදන්නේ තේරුණාද දැන් ටක් ගාලා ඔයාගේ උන අලුත් දේවල් සමහරලාට මේ මෙතන ඔබට ඇහැට නොගනිච්ච කනට ඇහෙන්නේ නැති දේවල් සමහරට පේපර් ක්ලාස් එකෙන් කියවෙනවා. ඉතින් ඒවා ඔයාට අක් ගාලා මේ පේපර් එකේම ඒ හෝ වෙනම ඔයා දැන් ඩිස්කෂන් කොලයක් ඇතිනේ අතේ හරි. ඒ කොලේකනේ ඔයා මේ උත්තර ලියන ඇත්තේ. ඒක ලියා ගන්න. හරි. ඊළඟට අපි රෝමි ඉලක්කම් 3ට යන්. ඊළඟට අපි රෝමි ඉලක්කම් 3ට යන්. තාපන දඟරය සෑදීමට ගනු ලබන ද්‍රව්‍ය සතුවක තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණ දෙකක්. මෙහෙම මේ හීටින් එලිමන්ට් එක හදන්න ගන්න ඒ කම්බියේ තියෙන අත්‍යවශ්‍ය ගුණ දෙකක්. එකක් තමයි මේ අධික ද්‍රවාංකයක් තියෙන්න ඕනේ. හරි. මේක ටක් ගාලා පොඩ්ඩ රත් කරගමම දිය වුණා නම් හරිද නෑනේ නේ. එහෙනම් අපි ඒකට කියනවා අධික ද්‍රවාංකයක්. අධිකත් නැතුව අපි ඉහළ කියලා දාමු. මේ අධික වචනේ හරියන්නේ නැහැ. හරි. ඉහළ හරි ඉහළ ද්‍රවාංකයක් තිබීම හරි තව එකක් තමයි මේක හොඳට රත් වෙන්න නම් මේකේ ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ හරි ප්‍රතිරෝධය ඉහළ වීම හැප්පිලි වැඩි වෙනකොට රත් වෙන්නේ නේ ප්‍රතිරෝධය ඉහළ අගයක තිබීම ඉහළ අගයක තිබීම නැත්නම් ප්‍රතිරෝධය ඉහළ වීම. ආන් ඔය උත්තර දෙක ලියවනම් හරි. ඔන්න ඔය උත්තර දෙක ලියවනම් හරි. තේරුණා ඔය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ? ගැටලුවක් නැහැ තේරුණා නම්. බලන්න තු හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මොකද ඔයාලගේ හෑන්ඩ්ස් අප් එක තමයි මගේ සතුට. තේරුම් නැත්නම් ඒ තේරුම් නැහැ කියලා කියන්නේ. ඒත් කමන්නේ තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා කියන්නේ. නිකන් අබබ්බේ වගේ ඔහේ බලන් ඉන්න එපා අතක කුසන්නේ නැතුව මේ නේද තේරුම් නැහැ කියන්නේ නේද ඔහේ බලන් ඉන්න එපා එච්චර ඊට පස්සේ next one මෙවැනි විද්‍යුත් උපකරණ මගින් පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය කෙරෙහි බලපාන සාධක දැන් මේකකින් පරිභෝජනය කරන ශක්තිය ඒකට බලපාන සාධක හරි ශක්ති ප්‍රමාණයට බලපාන සාධක එකක් තමයි E සමානයි PT නේ උපකරණයේ ක්ෂමතාවය සහ ඒක නේද ක්‍රියාත්මක කරන කාලය ඒ දෙක බලපානවා හරි එහෙනම් පළවෙනි එක මොකද්ද උපකරණයේ ක්ෂමතාවය බලපානවා අර වොට් අගය පරහන්තුරෝන වොට් අගය කියලා දාගත්තට කමන්නේ වොට් අගය හරි උපකරණයේ ඕනම උපකරණයකට විදුලි උපකරණ වොට් අගයක් තියෙනවානේ ඒ වගේම ඊළඟ එක තමයි ක්‍රියාත්මක කර තබන කාලය කොච්චර කාලයක් මේක ක්‍රියාත්මක කරලා තියෙනවද ඔබට මතකද දැන් සමීකරණය මේ E සමානයි PT සමීකරණය තමයි ඔය අහලා තියෙන්නේ E සමානයි PT කියලා සමීකරණයක් තිබ්බේ ඒ සමීකරණය මේ E කියලා කියන්නේ ශක්තියට හරි P කියලා කියන්නේ වොට් අගයට T කියලා කියන්නේ කාලයට ওই දෙක තමයි අහලා තියෙන්නේ පුතේ අතුස්සන් එක තේරුම් කට්ටිය පුතේ විද්‍යුත් උපකරණයක ශක්තිය හොයන්න සූත්‍රයක් තියෙනවා හරිද ඔබට මතක ඇති විද්‍යුත් උපකරණයක ශක්තිය හොයන්න සූත්‍රයක් තියෙනවා මොකක්ද විද්‍යුත් උපකරණයක ශක්තිය හොයන සූත්‍රය ඔන්න දැන් පොත පෙරලලා බලන්න ඕන අමතක නම් පෙරලලා බලන්න විද්‍යුත් උපකරණයක ශක්තිය හරි
හරි සමානයි. ඒ කියන්නේ E සමාන PD ක්ෂමතාවය නැත්නම් ක්ෂමතාවය වැඩි කිරීම කාලය කියන. හරි ක්ෂමතාවයේ කාලයෙන් වැඩි කරාම තමයි පුතේ සාමාන්‍ය විද්‍යුත් උපකරණයක ශක්තිය හොයන්න පුළුවන්. එතකොට දැන් මෙතනින් අහන්නේ ප්‍රශ්නයක් අහලා තින්නේ හරි පරිභෝජනය කරන ශක්තිය කෙරෙහි බලපාන සාධක. ඒ කියන්නේ ශක්තිය හොයන්න මොනවද ඕන කරන්නේ අපිට? එයාගේ ක්ෂමතාවය ඕනි. ක්ෂමතාවය මනින්නේ වොට් වලින් සහ එයාගේ කාලය ඕනි. තප්පර වලින් තමයි කාලය මනින්නේ. අත උස්සන්න තේරුණු කට්ටිය මේ සමීකරණය තමයි කෙලින්ම අහලා තියෙන්නේ. right ඊළඟට ඒකේ ඊළඟ ප්‍රශ්න ටික තිබුණේ අර අපි ඉස්සර බලපු එකේ නේ. මෙන්න මේකේ තිබුණේ. මෙතේ ඉහත හතරේදී ඔබ ඉහත හතරේදී ඔබ දැක්වූ සාධක හා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය අතර සම්බන්ධතාවය ලියන්න. අයියෝ අමෝ නේද? මොකද සම්බන්ධතාවය? අර සමීකරණය මොකද්ද? ශක්තිය සමානයි මොකද්ද? ක්ෂමතාවය වැඩි කිරීම කාලය කියලා සමීකරණය ලියන්න ඕනේ. ශක්තිය සමානයි ක්ෂමතාවය වැඩි කිරීම කාලය කියලා ලියන්න ඕන සමීකරණය. right ඊගාවට කේතලයට වෝල්ට් මෙච්චරක් දෙනවලු විභවාන්තරයක් යටතේ මෙච්චර කාලයක් ධාරාව තිබ්බහම මේකේ වතුර මෙච්චරක් රත් වුණාලු right තාපහානියක් සිදු නොවන්නේ ඇයි සලකන්නු අනම්මන සීන් ටිකක් ගන්න බලමුකෝ පොඩ්ඩක් නේද මම මේ යට තියෙන ඒවා ටික මක්කලා අයින් කරනවා ලිව්වනේ හරි මට ඒතර යට උත්තර ලියන්න පුළුවන් right ඔන්න මෙයාට දෙන වෝල්ටේජ් එක මම ලියා ගන්නවා ඒකම 230යි වෝල්ට් හරිද ඒකට දෙන ටයිම් එකකුත් තියෙනවා ටයිම් එක කොච්චරද 5 minutes right 5 minutes right okay then 25 ජාලය 85 දක්වා රාතු වෙනවා 25 මේක ඉංග්‍රීසියෙන් කියන්න බෑ නේද 25 රාතු වෙනවා 85 වෙනකල් ඒ කියන්නේ මෙතන තීටා කීයද තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස කීයද හරි 60යි නේ 60ක වෙනසක් තියෙනවා 60ක වෙනසක් තියෙනවා right එතකොට මෙතන ජලයේ ස්කන්ධය කීයද මෙතන වතුර කිලෝග්‍රෑම් 1යිලු right okay තාපහානියක් වෙන්නේ නැල්ලු ඒකත් හරි ඒ කියන්නේ මෙතන සූත්‍රය දාලා හදනවා වීතාදාත් දීලා දිනවා වීතාදා C ඇවිල්ලා කීයද 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ඕකේ මෙහි තාපන දඟරයට සපයන ධාරාව සොයන්න කියලා කියනවා මේකට දීපු ධාරාව කොච්චරද කියලා තමයි දරුවෝ අහන්නේ එතකොට ඒ කියන්නේ මෙන්න මේක හදන්න අපිට ගන්න පුළුවන් තර්කය මෙන්න මේකයි ඒ කියන්නේ සපයපු ශක්තිය නේද මේ වතුර රත් කරන්න වැය වෙච්ච ශක්තියට සමානයි නේද හරි මේ සැපයපු විද්‍යුත් ශක්තිය හරි විද්‍යුතයේ වශයෙන් සැපයපු ශක්තිය හරි මේක ලබාගත් තාප ශක්තියට මොකද වෙන්න ඕන සමානයි මොකද මේකෙන්නේ මෙයා රත් උනේ ඉතින් විද්‍යුත් ශක්තිය හොයන සූත්‍රය ඔබට මතකද VIT කියන සූත්‍රයක් තාප ශක්තිය හොයන සූත්‍රය මොකද පුතේ MC θ හරි දැන් ඉතින් ආදේශ කරන්න තියෙන්නේ V ඇවිල්ලා මේ ටික මකලා දාන්නම් මේ ටික මකලා දාන්නම් පොඩ්ඩක් ඉන්න දැන් ඉතින් ඔබත් හදන්න ගන්න මම හදන්න කලින් මට කලින් උත්තරේ ගන්න V ඇවිදින් 230යි I දන්නේ නෑ T ඇවිල්ලා
sorry මිනිත්තු 5යිනේ මිනිත්තු 5 කියන එක තප්පර කරන්න ඕනේ තප්පර කරන්න මොකද කරන්න දරුවනේ 60න් වැඩි කරන්න ඕනේ ඊට පස්සේ තාප ශක්තිය ස්කන්ධය 1යි C ඇවිදින් 4200යි තීටා ඇවිදින් 60යි ඕකේ දැන් මෙතනින් මේ අයිව තනි කරන්න තියෙන්නේ මේ අයිව තනි කරලා උත්තරේ හොයමු බලන්න අයි තනි වෙනවා මේ පැත්තේ සමානයි එහා පැත්තේ 4200 වැඩි කිරීම 61කින් එක තිබ්බා කියලා වෙනසක් නෑ රයිට් බෙදීම වෙලා මෙතන 230 මෙතනට එනවා බෙදීම 5 බෙදීම 60 ටක් ගාලා මට උත්තරේ කියන්න බලන්න මේක ඇම්පියර් වලින් තමයි එන්නේ අවසාන උත්තරේ ටකස් ගාලා මට උත්තරේ කියන්න බලන්න උත්තරේ කියන්න බලන්න උත්තරේ කියන්න බලන්න මයික් එක ඔන් කරලා කිව්වා කරපලා කොටලා දාමුකෝ 60ට 60 කැපෙනවා කිසි අවුලක් නැහැ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා ඒකත් අවුලක් නැහැ 23 ඒවා 5ක් 23 ඒවා 5ක් කීයක් විතර එනවද 20 ඒවා 5ක් 100යි 3 වර 5 15යි නේ එතකොට එනවා 420 නැත්නම් මේක පහෙන් කපන්නකොනේ 5ට 5 ඒවා 1යි 42ට 5 ඒවා 8යි දෙකක් ඉදිරි 20ට 5 ඒවා 4යි 84යි නේ 84 බෙදීම 23 කියලා උත්තරයක් එයි ඇම්පියර් වලින් අත උස්සන්න මේ උත්තරේ ආපු කට්ටිය අත උස්සන්න මේ උත්තරේ ආපු කට්ටිය හරි මේක සුළු කරලා දාන්න තව චුට්ටක් රයිට් 84 දශම ගානක් එයි ඉතින් දශම ගාන දාන්න අවුලක් නැහැ රයිට් 23න් බෙදනවා 23 ඒවා මං හිතන්නේ ඇති 4ක් ගන්න බෑ 3යි ගන්න වෙන්නේ 3 වරක් 3 9යි 3 වරක් 2 6යි 4න් 9 බෑ 14න් 9 ගියාම 5යි 7න් 6 ගියාම 1යි 15යි 150ට 23 ඒවා මං හිතනවා තියෙනවා ඇති 4යි 5යි 6යි 6ක් විතර ඇතිනේ 6 වරක් 3 18 එකක් ඉතිරි 6 වරක් 2 12 13යි 138යි 10න් 8ක් 2යි 4න් 3ක් 1යි 12යි 120ට කීයද කියලා බලනවා 120ට මං හිතන්නේ 115ට තියෙනවානේ 5ක් හරි ඒ කියන්නේ ඔබට 3.6යි 5ක විතර උත්තරයක් එන්න ඕන අත උස්සන්න මේ ගානට උත්තරේ සුළු කරපු කට්ටිය අත උස්සන්න 3.6යි 5ටම ගත්ත කට්ටිය
කැල්ලකින් බලන්න නේ. හරි. රයිට් කමන්න. කොහොමද උත්තරේ හදවන්නේ? හරි. ඕක තමයි ඒකේ කේස් එක. හරි. ධාරාව හෙව්වා උන් ඈ. x හා y සතුව තිබිය යුතු ගුණයක් දක්වන්න කියලාගෙන විදුලි කේන්දර x හා y කවුද මේ x හා y කියලා බලමු x කියන එකනා මේ මිටනේ මිට ඇවිල්ලා තාප පරිවාරක වෙන්න ඕනනේ නැත්තම් ඔක අල්ලන්නේ කොහොමදනේ තාප පරිවාරක විය යුතුයි y කියන එකනාගත් ඔව් ඒක තමයි දෙන්නම තාප පරිවාරක වෙන්න ඕනේ තාප පරිවාරක විය යුතුයි. එන x සහ y සතු ත්‍රිවිධ ගුණයක් දක්වන්න. එහෙනම් උත්තරය මොකද්ද? තාප පරිවාරක විය යුතුයි කියලා ලිව්වනම් හරි. තාප පරිවාරක නැත්නම් තාප කුසන්නායක කියලා කිව්වත් කමන්නේ. පරිවාරක එහෙම නැත්නම් තාප කුසන්නායක සන්නායක තාප කුසන්නායක විය යුතුයි කියලා කිව්වත් කමන්නේ. අත උස්සන එක තේරුණා කට්ටිය? හරි. කාටවත් තේරෙන්නේ නැහැ. හරි. ඊට උපකරණයේ ආරක්ෂාව ලබා දෙන ගෘහ පරිපථයේ ඇති උපාංගය. උපකරණයට ආරක්ෂාව දෙන ගෘහ පරිපථයේ තියෙන උපාංගය. ඒ කියන්නේ වැඩිපුර කරන්ට් එකක් එන්නේ නැති වෙන්න. වැඩිපුර කරන්ට් එකක් එන්නේ නැති වෙන්න මේකට තියෙන උපාංගය තමයි මිනි සර්කිට් බ්‍රේකර්ස් මොනවද කියන්නේ? සිඟිති පරිපථ බිඳින. උපකරණයට ආරක්ෂාව දෙන්නේ ඒකයි. හරි. එහෙනම් මොකද උත්තරේ? සිඟිති පරිපථ බිඳින. හොඳයි. මේ පැන්නුම් ස්විච් එහෙම නෙවෙයි ටිප් ස්විච් එක එහෙම නෙවෙයි ඈ. ඒකෙන් කාටද ආරක්ෂාව දෙන්නේ? ටිප් ස්විච් එකෙන් ආරක්ෂාව දෙන්න පුතේ ඒක පාවිච්චි කරන මිනිස්සුන්ට අපිට. හරි. එතකොට උපකරණය ආරක්ෂා කරන්නේ උපකරණයට වැඩිපුර කරන්ට් එකක් ආවොත් උපකරණය පිච්චෙනවනේ. හරි. උපකරණයට වැඩිපුර කරන්ට් එකක් ආවොත් උපකරණය පිච්චෙනවා. ඉතින් මේ උපකරණය පිච්චෙන්න නොදී ආරක්ෂා කරන්නේ කවුද? මෙන්න මේ MCB එකෙන් එවන එන නියමිත කරන්ට් එකක් තියෙනවා. ඒ කරන්ට් එකට වඩා වැඩියෙන් එන්න දෙන්නේ නැහැ. හරි. රයිට්. එතකොට ඒක හරි. ඊළඟට අපි යන් පොඩ්ඩක් ව්‍යුහගත එකට යන්න කලින් අපි බහුවර්ණ එක බහුවර්ණ පළවෙනි බහුවර්ණ 10 පොඩ්ඩක් කතා කරලමු. ඒ කියන්නේ චුට්ටක් මහන්සියත් තියෙන්නේ නේද අර ප්‍රශ්න වලට උත්තර ලියලා. මෙහෙම කියලා මහන්සි නෑ කියලාද සර් කියන්නේ නේ. පළවෙනි බහුවර්ණ 9ට උත්තර ලියන්න බන් ටාර් ගාලා. මේ පළවෙනි බහුවර්ණ 9ට පළවෙනි පිටුවේ බහුවර්ණ 9ට ටස් කරලා උත්තර ලියන්න බන්. ටක් ගාලා උත්තර ලියන්න බන්.
හරි වෙලාව ඇති නේද පොඩ්ඩක් හරි කරන්න දෙන්නේ හරි කන්ටෙස්ට් කරමු පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 කියන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න උත්තරේ අංක 1 කියන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න ඒක උත්තරේ අංක 2 කියන කට්ටිය දෙක කියන කට්ටිය ඉන්නවා 3 කියන කට්ටිය අංක 3 කියන කට්ටිය අංක 4 කියන කට්ටිය දැන් ඒක සාකච්ඡා කරමු චුට්ටක් අහන්නේ මොකද්ද ස්වයංපෝෂී නොවේද කියලායි අහන්නේ ස්වයංපෝෂී කියලා කියන්නේ හරිත කියන එක නෙනේ ඒ කියන්නේ කොළ පාට හරි කොළ පාට නොවන එක තමයි අහන්නේ කොළ පාට කට්ටිය තමයි ස්වයංපෝෂී ස්වයංපෝෂී කියලා කියන්නේ එයා කොළ පාටයි ප්‍රභා සංශ්ලේෂණය කරනවා right මම මේ කියන තර්කේ තේරුම් ගන්න හරි ස්වයංපෝෂී කියලා කියන්නේ හරි ස්වයංපෝෂී කියලා කියන්නේ එයා මොකද කරන්න ඕන ප්‍රභා සංශ්ලේෂණය කරනවා ප්‍රභා සංශ්ලේෂණය කරන්න නම් එයාට හරිත ලව තියෙන්න ඕන හරිත ලව තියෙන්න නම් එයා මොන පාට වෙන්න ඕනද එයා කොළ පාට වෙන්න ඕනේ හරි දැන් බලමු කොළ මීවන කියන්නේ අනේ අර වඳුරු වල හැදෙන්නේ right ඒකත් කොළ කුස්කුටා මේ කස්කුටානේ කුස්කුටා වෙන්න ඕනේ මේකේ කුස්කුටා දන්නේ නැහැනේ හරි බාඳුරා කොළ පාටද නැද්ද බාඳුරා කොළ පාටද බාඳුරත් කොළ පාටයි තමයි බාඳුරාවල විශේෂයක් තියෙනවා බාඳුරාවල තියෙන පොඩි කෙන්ඩියක් වගේ එකක් හරි පත්‍රම විකරණය වෙලා හැදෙන කෙන්ඩියක් වගේ එකක් ඒ කෙන්ඩිය වගේ එක මේ හරි ඒ කෙන්ඩිය වගේ එක ඊට අමතරව කොළක් තියෙනවා මේකේ right මේ කෙන්ඩිය වගේ එකට කෘමියෝ එහෙම ආවහම මේ කෙන්ඩි මූඩිය චුට්ටක් නියන් පොඩ්ඩක් පල්ලෙහාට එනවා එහෙම කියන ඩොගොස් ගාලා වැහෙන්නේ නැහැ හරි ඒක අර වැරදි මතයක් ඒක මේ බාඳුරාවල හරි කෙන්ඩිය ටක් ගාලා පියන වැහෙනවා කියලා කියනවනේ ඒක ඇවිල්ලා අතිශෝක්තිය හරි අතිශෝක්තිය කියලා කියන්නේ මේ කෘමි මේක ඇවිල්ලා කෘමි භක්ෂක ශාකයක් තමයි අහගන්න මේක ඇවිල්ලා කෘමි භක්ෂක ශාකයක් තමයි කෘමි භක්ෂණය කරලා මෙයා සපුරා ගන්න මෙයාට අවශ්‍ය කරන ප්‍රෝටීන අවශ්‍යතාවය නැත්නම් නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි මෙයා කෘමීන්ව කාලා ලබා ගන්න. එතකොට මෙයාට නයිට්‍රජන් ටික කෘමීන් කාලා එනවා. මෙයාම තනියම මෙයාගේ ග්ලූකෝස් ටික හදා ගන්නවා. එතකොට එකක් නෙවෙයි දෙකක් නෙවෙයි හතරක් නෙවෙයි නම් උත්තරේ අංක 3 වෙන්න ඕනේ. දැන් මොකද්ද මේ කුස්කුටා කියලා කියන්නේ? ඔයා අහලා තියෙනවද පුතේ අග මුල නැති වැල් කියලා જાතියක් පිළිල වගේ જાතියක් හරි අග මුල නැති වැල් අත උස්සන්න එහෙම එකක් අහලා තියෙන කට්ටිය කුස්කුටා අහලා තියෙන කට්ටිය එහෙම නැත්නම් අග මුල නැති වැල් කියලා අහලා තියෙන කට්ටිය අපි බලමුද පොඩ්ඩක් අග මුල නැති වැලක් අපිට අන්තර්ජාලයේ සම්බන්ධ කරගෙන නේද අපිට අගමුල නැති වෙලක් බලා ගන්න පුළුවන් වුණොත් නේද? ඔයාට ඒතන ලේසි right? කුස්කුටා. ඔය අගමුල නැති වැල් ගන්න තිබුණා මේ මීට කලින් සිලබස් එකේ 9 වසරට. නමුත් ඔයාලට ඒක ඔයාලා සීගේ සිලබස් එකේ 9 වසරට ඒක නැහැ. තිබුණේ නැහැ. මේක මෙන්න මේ තියෙන්නේ මේ කහ පාටට පිළිල කියලා කියන්නේ පිළිලයක් වගේ කියලා කියන්නේ පිළිලයක් right පිළිල මේ වගේ අගක් මුලක් හොයන්න බෑ පිළිලයක් මේ අග මුල නැතිවල් බෝනුත් එම ගහකට
ගහේ කොළ ඔක්කොම හැලිලා ගිහිල්ලා මේ වැල් ටික විතරක් ඉතුරු වෙනවා. හරි. මෙන්න මේ තියෙන. මේක තව ටිකක් මේ සමාන මේක ගස්ම විනාශ වෙනවා. එතකොට එයා ඇවිල්ලා මේ පූර්ණ පරපෝෂී ශාකයක්. පූර්ණ පරපෝෂී කියලා කියන්නේ මෙයා මොකද දන්නවද කරන්නේ? එයා මේ සම්පූර්ණයෙන්ම මම මෙතනදලා පෙන්නන්න ගන්න. මෙයා මේක ගහන මේ ගහේ සෛලම වලටයි සෛලම නාල වලටයි ෆ්ලෝයම නාල වලටයි දෙකටම පහර දෙනවා. ඒ කියන්නේ දෙකටම මෙයා රින්ග් කරනවා මුල වගේ. ඊට පස්සේ මේ ගහට එන හරි ගහට එන වතුර ටිකයි ගහෙන් හදන ග්ලූකෝස් ටිකයි තමයි මූ ප්‍රයෝජනයට ගන්නෙ. මුගේ ඇඟේ කිසිම දැනක කිසිම කොලයක් නෑ මුගේ ඇඟේ. හරි. මේක නිකන් තනිකර කහ පාටට දුඹුරු පාට රුළු වැලක්. හරි. මේ වැල මේ වගේ වැලක්. හරි. මේ වගේ මේක සම්පූර්ණ මේ වගේ වැලක්. ෂෝක් නේ ලස්සනයි නේ. ලස්සනයි නෙමෙයි මේ ගහම් පාළු වෙනවා අන්තිමට. මේක නෙමෙයි කියන්නේ. ඒ වැල උතා ගන්නවා නම් යම් කිසි ගහක් අන් ඒ ගහ පාළු වෙනවා සම්පූර්ණයෙන්. තේරුණාද? දැන් මතකද කුස්කුටා කියන්නේ කාටද කියලා? අත උස්සන්නේ මේ කුස්කුටා ගැන අහලා දින කට්ටිය මීට කනේ. සමහරලාට ඔයාලගේ වත්තේත් ඇති අම්බ ගස් වලට එහෙම මේ පිළිලේ ආවොත් ඉවරයි. අම්බ ගහ මැරිලා යනවා. හරි. ගිරිපල ගන්න නැතුව ටික ටික මැරිලා යනවා. අත උස්සන්නේ මේවා දැකලා දින කට්ටිය. මේ පිළිල්ල දැකලා තියෙන කට්ටිය පිළිල කියලා කියනවා මේකට සිංහලෙන් පිළිල. හරි. කවුරුත් දැකලා නැද්ද මේවා? කවුරුත් දැකලා නැද්ද මේ? දැන් දැක්කනේ නේ. හරි. මේක සම්පූර්ණ පරපෝෂී ශාකයක්. හරි. පරපෝෂී ශාකයක්. හොඳේ. එතකොට උත්තරේ අංක 3. ස්වයංපෝෂී නොවන එක්කනා එනම් පරපෝෂී එක්කනා තමයි අහන්නේ කුස්කුටා තමයි උත්තරේ. අත උස්සන්න එක හරියයි. මම හිතන්නේ කවුරුත් නැහැ හරියයි. හරියයි ඉන්නවනම් අත උස්සන්න. හරියයි ඉන්නවනේ දෙයියනේ. ඉතින් මුලින්ම මම 3 කියද්දී අත උස්සුනේ නැහැ නේ. 4 කියනකොට අත උස්සුනේ. හරි කමන්නේ. කොහොම හරි නේද? අපි අංකෝ 2 දෛශික රාශියක් වන්නේ දිශාවක් තියෙන එකන කාර්යයට දිශාවක්. ඔව් කාර්යය කියන්නේ බලය වැඩි කිරීම ගමන් කළ දුර. එයාට දිශාවක් තියෙනවා. ශක්තියට දිශාවක් නැහැ. පීඩනයට දිශාවක් නැහැ. බරටත් දිශාවක් තියෙනවනේ. බරටත් දිශාවක් තියෙනවනේ. හරි. හරි මෙතන එතකොට අපිට ගන්න පුළුවන් ඔව් බර තමා ගන්න වෙන්නේ හොඳම උත්තරේ. කාර්යයටත් හැබැයි කාර්යය මෙන්න මෙහෙම එකක් තියෙනවා. ආකාරයට දිශාවක් නැහැ පුතේ. එහෙම ගන්න කාර්ය දිශාවක් නැහැ. මොකද කාර්ය කියන්නේ බලය වැඩි කියන කොහොමද දුර තාරකානුකූලව දිශාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙතන අපි දන්නවනේ බර කියන එක්කනට කොහොමද දිශාවක් තියෙනවනේ. ඕනම පුද්ගලයෙක්ගේ හරි බර ක්‍රියා කරන්නේ කොහාටද? හරි අපි කතා කරනවානේ ඕනම වස්තුවක බර ක්‍රියා කරන්නේ පල්ලෙහාට. බර දෛශිකයක්. හරි උත්තරය අංක 4 බරයි. අත උස්සන්න එක හරියයි. ඔව්. සෛලයේ න්‍යෂ්ටියක් නොතිබීමට ඉඩ ඇත්තේ. කියන්නේ න්‍යෂ්ටියක් නැති එක්කනා කවුද කියලායි අහන්නේ. න්‍යෂ්ටියක් නැති එක්කනා රතුරුද්‍ර සෛලයේ තමයි. හරි. මේක තමයි උත්තරේ. ස්නායු සෛලයට න්‍යෂ්ටියක් තියෙනවා. හරි. පේශී සෛල වලටත් න්‍යෂ්ටියක් තියෙනවා. අපිජ්ජද සෛල වලටත් න්‍යෂ්ටියක් තියෙනවා දරුවෝ. න්‍යෂ්ටියක් නැත්තේ කාටද? මේ රතුරුද්‍ර සෛල වලට තමයි. හොඳේ. ඊළඟට පරමාණුවක විද්‍යුත් ආරෝපිත අංශු වෙනුවේ පරමාණුවක විද්‍යුත් ආරෝපිත ප්‍රෝටෝන වලට ආරෝපණයක් තියෙනවා නියුට්‍රෝනට ආරෝපණයක් නැහැ. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. නියුට්‍රෝන බිඳුවයි. හරි. එතකොට එහෙනම් උත්තරය ඇවිල්ලා ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන උත්තරය අංක 3 එන්නේ. මෙතන නියුට්‍රෝන තියෙන නිසා ඒක උත්තරේ වැරදි. එතන 4ට උත්තරේ 3 වෙන්න ඕන. අත උස්සන්න එක හරියයි. 4ට 3 ගහපු කට්ටිය
විද්‍යුත් ආරෝපිත අංශු මොනවද කියලා යහන්නේ. පරමාණුක අංශු මොනවද කියලා නෙවෙයි යහන්නේ. පරමාණුක අංශු කිව්වොත් එහෙම ඔබට අර ප්‍රෝටෝන මේ නියුට්‍රෝන දාන්නත් පුළුවන්. දැන් මෙතන විද්‍යුත් වශයෙන් ආරෝපිත අංශුවනේ අහන්නේ. හරි. ආරෝපිත අංශු මහනකොට එතකොට නියුට්‍රෝන දාන්න බෑ. තේරුම් ගන්න ඒක. ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථාන සපයන සෛල තුල තියෙන ඉන්ද්‍රිකාව තමයි රයිබෝසෝම. රයිබෝසෝම වලින් තමයි පුතේ ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙන්න මේ මම කියලා දුන්න පාඩම කරනකොට මේ ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන හොස්පිටල්. හරි. හොස්පිටල් එක තමයි රයිබෝසෝම. ඒ ළමයි ඉපදෙන්නේ හොස්පිටල් එකකනේ. ඉතින් සර් බබාලා හම්බෙන්න බැරිද හොස්පිටල් එකකින් පිට පුළුවන්. එහෙමත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි දන්නවා නේද? බබෙක් හම්බෙන්න ඉන්නව නම් ඒ බබා හම්බෙන එක නා දින ලඟ වුණාට පස්සේ හොස්පිටල් එකට ගිහිල්ලා තමයි නතර වෙලා හොස්පිටල් එකේ තමයි බබා හම්බ වෙන්නේ. ඒ වගේ තමයි ප්‍රෝටීන කියන බබාලව හම්බ වෙන්නේ. ප්‍රෝටීන කියන බබාලව හදන්නේ රයිබෝසෝම ASCII. හරි රයිබෝසෝම තමයි ඒකට ඉඩ දෙන්නේ. ස්ථානයේ සපයන්නේ. උත්තරේ අංක 1. අතුසන්නේ ඒකට උත්තරේ හරියයි. ඒකට හරි උත්තරේ ගහපු කට්ටිය. ගොල්ගි දේහ වලින් මොකද කරන්නේ? ශ්‍රාව නිපදවන එකනේ කරන්නේ. මයිටොකොන්ඩ්‍රියා වලින් මොකද කරන්නේ? සෛලීය ශෝෂණය කරන එකනේ කරන්නේ. න්‍යෂ්ටියෙන් මොකද කරන්නේ? සියලුම ක්‍රියාවලි පාලනය කරන එකනේ කරන්නේ. ඊට පස්සේ පහත කොමන සංයෝගයේ අයනික බන්ධන පවතියද කියලා අහනවා. අයනික බන්ධන තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල නේ. ඒකේ තියෙන සහසංයෝජ මේකෙත් සහසංයෝජ මැග්නීසියම් ඔක්සයිඩ් ගේ තමයි අයනික බන්ධන තියෙන්නේ. CH4 මේ මීතේන් ගේ තියෙන්නේ සහසංයෝජ බන්ධන තමයි. අපි අර තිත් කතර ව්‍යුහය හඳින්නේ. හරි. අපි තිත් කතර ව්‍යුහය හඳින්නේ මතක තියාගන්න සහසංයෝජ සංයෝග වලට. අපි තිත් කතර ව්‍යුහයක් අදිනවනේ කාබන් ඩයොක්සයිඩ් වලට. අපි තිත් කතර ව්‍යුහයක් අදිනවනේ H2O වලට. හරි. අන් ඒවා නේද? ඒක උත්තරේ අංක 3 එන්නේ. ඊගාවට FSH ශ්‍රාවය සිදුවන්නේ FSH ශ්‍රාවය වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි ශ්‍රාවය වෙන්නේ ඕක. හරි. ඩිම්බ කෝෂ වලින් නෙමෙයි පිටියුටරි ග්‍රන්ථියෙන්. හරි. උත්තරේ අංක 2. ඒකයි ඩිම්බ කෝෂ වලින් ඊස්ට්‍රජන්, ගර්භාෂ්‍ය පිත්ති වලින් ප්‍රොජෙස්ටරෝන්, අධිවෘක්ක ග්‍රන්ථියෙන් ඇඩ්‍රිනලින් එහෙම ඒවා එන්නේ නැහැ. පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි ශ්‍රාවය වෙන්නේ. හරි. ඒවා කටපාඩම් කරන්න ඕන. right. වායුගෝල පීඩන එකකදී ජලය නටන උෂ්ණත්වය සාමාන්‍ය වතුර නටන උෂ්ණත්වය කීයද කියලා අහන්නේ. හරි. වතුර නටන්නේ අපි දන්නවා සෙල්සියස් අංශක වලින් නම් කීයද? 100. සෙල්සියස් අංශක වලින් නම් කීයද? 100. එතකොට ඔතන සෙල්සියස් 100 කියලා කොහෙවත් නැහැ. අප්පා. ඔයාලා ෆැරන්හයිට් 100ට ගහුවද? වැරදි ඈ. එහෙනම් මේ සෙල්සියස් එක කෙල්වින් කරන්න බලන්න. K සමානයි මතකද මම කියා දුන්නා C ධන 273 කියලා. ඒ කියන්නේ සෙල්සියස් උෂ්ණත්වයට 273ක් මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. එහෙනම් උත්තරේ එනවා කීයක්ද? 373ක්. 373 කෙල්වින් කියලා එන්න ඕන උත්තරේ. බලන්න උත්තර අංක 4. අත උස්සන්න ඒකට හරියට උත්තරේ ගත්ත කට්ටිය බලන්න. තර්ක කරන්න පුළුවන් හොඳම ළමයින්ට තමයි ඒකට උත්තරේ ගන්න පුළුවන්. Okay, right? ඉක්නවා කියපදට right? ඊළඟට අග්න්‍යාශයික යුෂයේ තිබෙන එන්සයිමයක් නොවන්නේ අග්න්‍යාශික යුෂය ගැන මම කලින් කතා කරා මේ අදම කතා කරානේ LAT lat කියලානේ. ලයිපේස් තියෙනවා. හරි. ඇමයිලේස් තියෙනවා. ට්‍රිප්සින් තියෙනවා. මෝල්ටේස් කියන එක නෑ. එහෙනම් උත්තරේ අංක 4. අතුස්සන් දෙකට 4 ගහපු කට්ටිය. ඕකේ. ඊළඟට ව්‍යුහගත එකකට යමු. අද කෙමිස්ට්‍රි කරේම නෑ. හරි.
අපි ඒක නිසා මෙන්න මේ ව්‍යුහගත එකේ කෙමිස්ට්‍රි ප්‍රශ්නයට යමු. ආනේ ෂෝයි ප්‍රශ්නයක් තියෙනවා. මට පෙනෙන අන්දමට මිශ්‍රණ පාඩමෙන් තමයි තියෙන්නේ. හරි. සර් නම් කියයි ෂෝයි කියලානේ. අපි එපේ මැරෙන්න, අපි එපේ කරන්ට කියලා දැන් හිතර මැති. කමක් නැහැ හිතන්නේ right. ඊට පස්සේ බලන්න ප්‍රශ්නේ. මිශ්‍රණ එදිනදා ජීවිතයේදී අපට විවිධ අවස්ථාවලදී හමු වේ. සංඝටක වෙන් කරන ක්‍රම ටිකක් තියෙනවා. මේ A කියන ක්‍රමය මොකක්ද? බීකරය දාලා පෙරහන් කඩදාසියක් දාලා පුනිලා මේක නිකන් පෙරීම වගේ නේද? මේක පෙරීම වගේනේ. එකම මම ලියන්නේ. මේක මොකද මේ ජලීය අයඩින් දාලා කාබන් මේක ඇවිල්ලා මේ ද්‍රාවක නිස්සාරණය නේද? වෙනත් ද්‍රාවණයක් දාලා මේවා කරගන්න එකනේ. ද්‍රාවක නිස්සාරණය නේද? ලිබික් කන්ඩෙන්සරයක් දාලා උෂ්ණත්මානයක් දාලා මේක ඇවිල්ලා මේකම ඇවිල්ලා මේ ආසවණයනේ. මේක ඇවිල්ලා ආසවණය වගේ සීන් එකක් නේ. මිශ්‍රණය anu මොනවාද? සංඝටක දෙකක් හෝ කීපයක් හරි සංඝටක දෙකක් හෝ කීපයක් මිශ්‍ර වීමෙන් සැදෙන පදාර්ථ හරි පදාර්ථ කියන මෙන්න මේ උත්තරේ තියෙනවා නම් හරි නැත්නම් අර අච්චුපතේ තියෙන මිශ්‍රණවල තියෙන දිග නිර්වචනයක් කමක් නැහැ හරි මෙන්න මේ විදිහට සංඝටක කීපයක් මිශ්‍ර වෙලා හැදෙන පදාර්ථ වලට කියනවා මොනවා කියලාද මිශ්‍රණ කියලා ඊට පස්සේ මිශ්‍රණවල ප්‍රධාන ආකාර දෙක දක්වා ඒවා එක එකක් හඳු ලක්ෂණයක් ලියන්න පළවෙනි එක සමජාතීය මිශ්‍රණ දෙවෙනි එක විෂම ජාතීය මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ වල ලක්ෂණයක් තමයි මිශ්‍රණය පුරාම එකම ස්වරූපයක් ඇත නේද එකම ස්වරූපයක් ඇත මිශ්‍රණය පුරාම එකම ස්වරූපයක් ඇත විෂම ජාතීය වල ලක්ෂණයක් තමයි අර්ගෙම අනිත් පැත්තනේ මිශ්‍රණයේ තනින් තැනට ස්වරූපය වෙනස් වෙයි මිශ්‍රණයේ තනින් තැනට ස්වරූපය වෙනස් වෙයි කියලා ලියවෙන්න ඕනේ ඒ ලක්ෂණ ලියුවනම් එහෙමයි හරි තව ඉතින් ඒ වගේ ලක්ෂණ කීපයක් ලියන්න පුළුවන් right ප්‍රශ්නයක් නෑ මම ඔය එකක් විතරක් ලියලා පෙන්නනවා right ඊළඟට මිශ්‍රණවල සංඝටක වෙන් කිරීමට භාවිතා කරන ABC ක්‍රම හඳුන්වන නම් ලියන්න කියලා කියනවා. ඒ කියන්නේ පෙරීම B කියලා කියන්නේ ද්‍රාවක නිස්සාරණය C කියලා කියන්නේ ආසවණය. හරි? ඒ රූපේ X ලෙස දක්වා ඇති ද්‍රව්‍ය කවර නමින් හැඳින්වේද කියලා අහනවා. ඒ කියන්නේ මෙතන ඉතුරු වෙන එක. මේක පෙරණය මේකට කියනවා අවශේෂය කියලා නේද? අවශේෂය කියලා කියනවා නේද පුතේ? අත උස්සන්න මේ විදිහට මේ උත්තර ටික ලියපු කට්ටිය. hands up එකක් දෙන්න මේ උත්තර ටික ලියපු කට්ටිය මේ විදිහටම. ඔව්. ඉන්නවා කීප දෙනෙක්. ඊගාවට
ඉහත B රූපයේ පෙන්වා ඇති ක්‍රමයෙන් හරි B වල තිබ්බ ක්‍රමයෙන් මිශ්‍රණයක සංඝටක වෙන් කිරීමේදී සිදුවන්නේ කුමක්ද කෙටින් අර ද්‍රාවක නිස්සාරණය ගැන තමයි ඔය අහන්නේ. ද්‍රාවක නිස්සාරණය යනු කුමක්ද කියලා තමයි ඔය අහන්නේ. එතනදී මොකද්ද වෙන්නේ මේ එකිනෙකට අමිශ්‍ර ද්‍රාවණ දෙකක් හරි නිර්වචනය හදන්නකො තනියම කොහොමද හදන්නේ? ඕකට අපි ගන්නේ යම් කිසි ද්‍රව්‍යයක් ද්‍රාවකයක් තුල දිය වී නැත්නම් ද්‍රවණය වී කියලා දාන්නත් පුළුවන්. දිය වී ඇති විට දී වෙලා තියෙනකොට හරි ඒ සමග මිශ්‍ර නොවන හරි ඒ සමග මිශ්‍ර නොවන එහෙත් අදාළ ද්‍රව්‍ය වැඩිපුර ද්‍රාවණගත වන නැත්නම් අදාළ ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනත් ද්‍රවයක් යොදාගෙන හරි එය තුලට අදාළ ද්‍රව්‍ය නිස්සාරණය කරගනි. හරි ඔබට මතකද දන්නේ හරි ඒක මම මෙහෙම මතක් කරන්නම්කෝ. දැන් වතුර තියෙනවනේ වතුරේ ඉන්න අයඩින් කැමති කවුරුත් නැත්තම් ඉතින් අයඩින් වතුරට වෙලා හරි දිය වෙලා ඉන්නවා. හරි අයඩින් වතුරේ දිය වෙලා ඉන්නවා. හැබැයි ඊටාම අල්ප වශයෙන් ඉතින් කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ අර. හරි අකමැත්තෙන් ඉන්නේ අනේ මට මේවටත් මේ මනුස්සයත් එක්ක එන්න උනානේ. හරි. ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට ඔන්න ඔතනට අපි දානවා සයික්ලෝහෙක්සේන් හරි මොකක් හරි වෙනත් කාබනික ද්‍රාවකයක් දානවා මේක උඩට. මේකට ටච් වෙන්න තමයි දාන්නේ. මේකත් එක්ක ටච් වෙන්න. හැබැයි මේ දාන එකන මේ මෙතන වතුරත් එක්ක මිශ්‍ර වෙන්න බෑ. මේ දෙක අමිශ්‍ර වෙන්න ඕන. මිශ්‍ර වුණා නම් මෙහෙම ස්තර දෙකක් විදිහට තියෙන්නේ නෑනේ. මිශ්‍ර නොවන එකක් තමයි දාන්න ඕන. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ අයඩින් ඉන්නවනේ. දැන් අයඩින් කියන එක න වතුරට වඩා කාබනික ද්‍රාවණයට කැමති. ආනේ ඔය ආවද මම මේ මනුස්සයෙන් ගැලවෙන්න කොහොමද කියලා හිතේ නේද? කියලා ඔන්න මෙතන ඊටපු අයඩින් ඔක්කොම ටික මේකට ටික එක එනවා. මේකට අයඩින් ටික ඔක්කොම එනවා. අන්තිමට මේ වතුරේ අයඩින් ටික මොකද වෙන්නේ? වතුරෙන් අයඩින් අයින් වෙලා උඩ ද්‍රාවණයට අයඩින් එන්න පටන් ගන්නවා. තේරුණාද? අත උස්සන්න එක පැහැදිලි කට්ටිය. පේන විදිහෙන් නම් ගොඩක් කට්ටියට ඒක අපැහැදිලි වගේනේ. නැවත සැරයක් තීරි බලන්න වෙයි ඈ. ඊගාවට C රූපයෙන් පෙන්වා ඇති ක්‍රමයෙන් වෙන් කළ හැකි ද්‍රව්‍යයක්. C රූපයේ තිබුණේ මොකද්ද ආසවනයේනේ. හරි. එතන හුමාල ආසවනයේ තියෙනවා භාගික ආසවනයේ තියෙනවා රයිට්. හරි. එතනදී ආසවනයෙන් අපිට වෙන් කරන්න පුළුවන් ද්‍රව්‍යයක් තමයි ආශ්‍රිත ජලය හදා ගන්න පුළුවන් නේද? ආශ්‍රිත ජලය හදා ගන්න පුළුවන් ඒ ක්‍රමයට. හරි. තව ඕනනම් සගන්ධ තෙල් හදා ගන්නත් පුළුවන්. හුමාල ආසවනයේ පාවිච්චි කරන්නේ සගන්ධ තෙල්. විද්‍යාගාරයේ තිබුණු NaOH ද්‍රාවණයක් සාදා ඇත්තේ NaOH ග්‍රෑම් 20ක් මුළු පරිමාණ 500ක් වනසේ දිය කරලලු. මේකේ ඒ කියන්නේ සිම්පල් M ඇවිල්ලා කීයද? සිම්පල් M ඇවිල්ලා ග්‍රෑම් 20යි කියලා පේනවා අපිට. and ඊට පස්සේ මෙයාගේ පරිමාව කීයද?
500 මිලිලීටර් පුතා මිලිලීටර් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් කියලා කියන එක මතක තියාගන්න right ඝන සෙන්ටිමීටර් වලටම තමයි මිලිලීටර් කියලා කියන්නේ එහෙනම් මේක ඝන ඩෙසිමීටර් කරන්න අපිට ඕන වුණොත් අපිට ඒක 1000න් බෙදන්න තමයි තියෙන්නේ ඕකේ මේකේ සංයුතිය m බෙදීම v මගින් දක්වන්න කියලා කියනවා m බෙදීම v කියලා කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවණනේ ස්කන්ධය ග්‍රෑම් 20යි මුළු පරිමාව ඝන ඩෙසිමීටර වලින් දාන්න පුළුවන් ඝන සෙන්ටිමීටර වලින්ම දාමුකෝ එතකොට බිඳුවට බිඳුව මේව කරනවා 50න් 2 කියන්නේ 100න් 4යි ඒ කියන්නේ 0.04යි GCM ඍණ 3 කියලා එනවා අත උස්සන්න මේ උත්තරේ ගත්ත කට්ටිය හතලිහයි කියලා ගත්ත කට්ටිය 40යි GDM ඍණ 3 කියලා ගත්ත කට්ටිය ඉන්නවද ගත්ත කට්ටිය නැති නිසා මම ආයෙ හදන්නේ නැහැ මේ විදිහට ගත්තා නම් හරියයි ද්‍රාවණයේ NaOH සාන්ද්‍රණය හොයන්න කියලා කියනවා ඒක හොයන්න නම් ඉතින් C සමානයි n බෙදීම v තමයි දාන්න තියෙන්නේ මම මේක පැත්තකින් දාන්නම් n ඇවිල්ලා දැන් මෙතනදී NaOH කි ග්‍රෑම් 20ක් නේ එතකොට මෙතනදී Na වල 23යි O වල 16යි H වල 1යි 24යි 16 40යි එතකොට මවුල ගාන අපිට හොයන්න ඕන n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M ගෙන්නේ මවුල ගාන හොයාගන්නේ දැන් ඔතන සිම්පල් M ඇවිල්ලා 20යි කැපිටල් M ඇවිදින් 40යිනේ එනම් මෙතන එනවා n සමානයි දෙකින් එකයි කියන්නේ 0.5යි 0.5යි මවුල කියලා එනවා හරි දැන් අපිට ඕක දාන්න තියෙන්නේ c සමානයි n බෙදීම v ට n බෙදීම v ට n ඇවිදින් කීයද 0.5යි n ඇවිල්ලා 0.5යි v ඇවිල්ලා 500 බෙදීම 1000යි ඒත් 0.5ම තමයි එන්නේ නේද ඔන්න මම මෙහෙම දාන්නකො මෙතන 500යි ඒක ඝන ඩෙසිමීටර වලින් දාන්න එපා ඒක නිසා ඒක 1000න් බෙදන්න ඕනේ එතකොට මෙතනත් 0.5 මෙතනත් 0.5 නේ 1යි කියලා උත්තරේ එනවා 1යි MOL DM ඍණ 3 කියලා උත්තරේ එන්න ඕන අත උස්සන්න මේ උත්තරේ ගත්ත කට්ටිය සාන්ද්‍රණය හෙව්ව කට්ටිය මේ කවුරුත් මේක කරලා නැද්ද ගැටලුවක් තියෙනවා පුතේ ඉතින් මේක ඒ කියන්නේ සාන්ද්‍රණ ටික ඔබට මතක නෑ මං හිතන්නේ හරි අත උස්සන්න සාන්ද්‍රණ ගණන් හදන විදිහ මතක නැති කට්ටිය සර් මේ සාන්ද්‍රණ ගණන් හදන විදිහ මතක නෑ නැත්නම් මේ වගේ ගණන් ටිකක් සර් වැඩිපුර කරමු පොඩ්ඩක් හුරු වෙන්න එහෙම කියන කට්ටිය අත උස්සන්න බලන්න සාන්ද්‍රණය සර් චුට්ටක් අවුල් වගේ අවක්කව අත උස්සන්න පේපර් ක්ලාස් එකකින් කරන්නේ අන්න ඒක හරි ඔබට මතක නැති දේවල් ඔබට අමාරු කියලා හිතන දේවල් අපි නැවත කරන එක තමයි පේපර් ක්ලාස් එකේ අරමුණ. ඉන්නවා කීප දෙනෙක්. එහෙනම් අපි ඊළඟ දවසේ හරි මේ සාන්ද්‍රණ ප්‍රශ්නම කරමු. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ප්‍රශ්න වලට දෙමු. දැන් හරි. පේපර් කීපයක්ම අරගෙන කෙමිස්ට්‍රි ප්‍රශ්න දෙක කතා කරමු. මං හිතනවා මේක හොඳයි කියලා. ඒක තමයි දැන් ඔයාලට දැන් මේ වෙනකොට විද්‍යාව ප්‍රශ්න පත්‍ර එහෙම කරනකොට මතුවෙන කෙමිස්ට්‍රි ප්‍රශ්න මට දාන්න මම හැමදාම කියනවා ප්‍රශ්න අහන්න කියන ප්‍රශ්න අහන්න කියන ඔයාලා අහන්නේ ඉතින් හරි අහන්නේ බොහෝම සුළුතරයක් කීප දෙනෙක් අහනවා එක්කෙනෙක් දෙන්නෙක් අහනවා එයාලා ප්‍රශ්න ඇහුවම මම උත්තර දෙනවා එවලෙන් බැලුවත් සමහරට පස්සේ හරි උත්තරයක් දානවා
කොහොම හරි මේකට එකයි කියලා තමයි එන්නේ. මේත් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය ඒ සාන්ද්‍රණයම තියෙන HCl පරිමාව කොච්චරද කියලා අහනවා. ඒ පරිමාවත් ඇවිල්ලා ඝන සෙන්ටිමීටර් 500ක් ඕන පරිමාව සමාන වෙන්න ඕන. ඒකට හේතුව සාන්ද්‍රණෙත් ඒකම නම් හරි. පරිමාව මේ මවුල ගාන හරි. සාන්ද්‍රණෙත් මේකම නම් හරි. පරිමා මවුල ගානත් මේකම නම් පරිමාවත් මේකම වෙන්න ඕන. හරි. ප්‍රතික්‍රියාවක් නැන්නේ 500 කියලා මතක තියාගන්න. මම ඒක මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙතනින් මේ ප්‍රතික්‍රියාව ගැන හිතන්නකො. එතන වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? NaOH හරිද? HCl එක ප්‍රතික්‍රියා කරන එක තමයි වෙන්නේ. හරිද? එතකොට එතනදී මොකද්ද වෙන්නේ? NaCl හැදිලා H2O හැදෙනවා. right? ඔතන මවුල අනුපාතය මොකද්ද? NaOH මවුල එකකට HCl මවුල එකක් තමයි ඕනේ. හරි? දැන් එතකොට මවුල අනුපාත සමානයි නම් සාන්ද්‍රණත් සමාන නම් හරි පරිමාත් සමාන විය යුතුයි කියලා මතක තියාගන්න. මේක තව විදිහකට මත හදලා පෙන්නන්න පුළුවන්. දැනට මෙතන මවුල අනුපාතය 1:1නේ. මෙතන පේනවනේ මෙතන 1 මෙතන 1 තියෙන්නේ කියලා. තුරිත කරනකොට සාන්ද්‍රණ සමානයි කියලා යාලා දීලා තියෙනවනේ. එහෙනම් පරිමාත් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕනේ. ඔක තමයි ඔක තියෙන්නේ. හරි. එතකොට අපි තව බහුවර්ණ කීපයකට යන්. හරි. තව පොඩි වෙලාවක් තියෙන නිසා අපි මේ ඊයේ කරපු පාඩමේ බහුවර්ණයක් තියෙනවා වගේ දැක්කා. Oh yes. මෙති මට කරුණා කරලා ඔබ තමුන්නාන්සේලා හරි ඔබ තමුන්නාන්සේලා මට මෙන්න මේක කරලා පෙන්නන්න බලන්න. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න බලන්න. තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් සීන් සහ කුපර් තහළු දෙකක් ගෙල්වා බාහිර කබ්බයක් වගේ සම්බන්ධ කර තිබෙන අන්දම රූපසේ දක්වා ඇත. මෙතන කොපර් තියෙනවා, මෙතන සිංක් තියෙනවා, තනුක සල්ෆියුරික් අම්ලය තියෙනවා. කම්බියකින් මේක ගැට ගහලා තියෙනවා. හන්දියේ පට්ටලේසි. මම දැන් කන්ටෙස්ට් කරනවා. ඊට කලින් ඔයාලා උත්තරයක් ගන්න බලන්න. හරි. උත්තරේ අංක 1 ආපු අය අත උස්සන්න බලන්න. answer number 1 ආපු අය. අංක 2 ආපු අය. අංක 3 ආපු අය. අංක 4 ගත්ත කට්ටිය. 4 ගත්ත කට්ටිය ඉන්න බලමු ඈ. මෙම ඇටෝම සම්බන්ධයෙන් සත්‍ය නොවේද කියලා අහන්නේ. අපි බලමු. කොපර් තහඩුව මත වුණේ කොපර් තහඩුව මත තමයි එතනින් තමයි හයිඩ්‍රජන් වායු පිට වෙන්නේ. එතන තමයි වායු බුබුළු රැඳෙන්නේ. ඒක හරි. සිංක් තහඩුවේ ඔක්සිකරණය සිංක් තමයි දීවි දීවි යන්නේ දිය වෙනවා කියලා කියන ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඒ කියන්නේ පිට කරනවා කියන ඔක්සිකරණය. ඕකේ දෙකත් හරි. සිංක් තහඩුව ඇනෝඩය ඔය කරණය වෙන එක්කනට තමයි අපි ඇනෝඩය කියලා කියන්නේ. මම ඊයේ පුනා කිව්වා
ඒකත් හරි බොලේ එහෙනම් ඔයාගේ උත්තරේ හරි වෙන්න ඕන නේද? අපි කියවලා බලමු. කොපර් තහඩුව ඍණ අග්‍රය ලෙස ක්‍රියා කරයි. පුතා මෙතනනේ ඉලෙක්ට්‍රෝන කොට ගහන්නේ. ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහාට එනකොට අපි ඊයේ සුද්ධ සිංහලෙන් කතා කරා සම්මත ධාරාව මෙහි ඉඳන් මෙහාට එන්නේ කියලා. සම්මත ධාරාව වෙන පැත්ත එහෙනම් මේ කොපර තමයි ධන අග්‍රයේ විදිහට ක්‍රියා කරන්න කියලා කතා කරා. එහෙනම් සත්‍ය නොවන එක මොකද්ද? උත්තරේ අංක 4. very good. හරි. නියමයි. ඊගාවට දහනමය සහ 20 උත්තරත් කියන වල මටක් ගාලා අමුලින්ම 19 උත්තරේ කියලා ඉන්නේ. අපි සාකච්ඡා කරමු මේක නැත්නම් නේද? අපරාධ වෙලාවනේ. රූපවාහිනී තරංග X කිරණ පාරජම්බුල කිරණ අදොරක්ත කිරණ ගැමා කිරණ ගැන සලකා බලන්න. හරි. සියල්ලම විද්‍යුත් චුම්බක තරංග වේ. රූපවාහිනී වීජු තරංග X කිරණ විද්‍යුත් චුම්බක පාරජම්බුල X ගැමා හරයිට හරි. ඒ හරි. කොහොම විද්‍යුත් චුම්බක තමයි. ගුවන්විදුලි තරංග වලට වඩා රූපවාහිනී තරංග වල තරංගායාමය අඩුය. ගුණවතී ඔව් හරිනේ. හරි. ඒකත් හරි. මෙම සියලුම තරංගවල ප්‍රවේග සමාන වේ. ඔව් නේද? විද්‍යුත් චුම්බක තරංගවල ප්‍රවේගය අපි දන්නා පොදුවේ කීයද? 3 වැඩි කිරීම 10යි 8යි කියලා අපි කතා කරලා තිනවනේ. පොදුවේ විද්‍යුත් චුම්බක තරංග හැම එකෙම ප්‍රවේගය මේක. ඒකත් හරි එන. එහෙනම් සත්‍ය මොනවාද කියලා අහනවා. A B C සියල්ලම තමයි සත්‍ය වෙන්නේ. පහත කවරක් ස්වාභාවික බහු අවයවකයක් වේද කියලා අහනවා. අයියෝ රබර් ස්වභාවික එකක්, ටෙෆ්ලෝන් කෘතිම එකක්, නයිලෝන් කෘතිම එකක්, ටෙරිලීන් කෘතිම එකක්. උත්තරේ අංක 1. හයිඩ්‍රෝකාබන පාඩම අපි කරලා තියෙන්නේ. අත උස්සන්න හයිඩ්‍රෝකාබන පාඩම මතක කට්ටිය? හයිඩ්‍රෝකාබන පාඩම මතක කට්ටිය? කාටවත් මතක නැහැ වගේ හයිඩ්‍රෝකාබන පාඩම. හරි. හයිඩ්‍රෝකාබන පාඩමට අදාළ වීඩියෝස් ටිකකුත් මම දාලා තියෙනවා. හයිඩ්‍රෝකාබන පාඩම. අත උස්සන්නේ හයිඩ්‍රෝකාබන වීඩියෝස් ටික බලමු කට්ටිය. හයිඩ්‍රෝකාබන පාඩම මම හිතන්නේ ඔයාලටත් කරා මම ඒක. right? ඔයාලටත් කරා. වීඩියෝස් ටිකකුත් දැම්ම මම හිතන්නේ. right? මතක තියෙන්න ඕනේ. මම මේ අර සරින් සරේ කරන්නේ මම මේ තෝරගෙන කරන්නේ ප්‍රශ්න ටිකක් හරි. මම මෙන්න මේකට එන්න ඕනේ. මට කරුණා කරලා මේකේ 27 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් කියන්න බලන්න. 27 වෙනි ප්‍රශ්නෙට උත්තරයක්. මෙන්න මේකට උත්තරයක් කියන්න බලන්න. ඝනත්වය රෝ 1 සහ රෝ 2 වන එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක්. හරි. බීකරයක් තුල ඇති අතර A සහ B කෝල බීකරේ පතුලේ සිට මුදා හරි. A සහ B වල ඝනත්වය රෝ A සහ රෝ B වේලු. දැන් බලන්න මේ දෙක A සහ B ගත්තාම A සහ B ගත්තාම මේ රෝ B වල තමයි ඝනත්වය වැඩිම. මේ ඔක්කොම ද්‍රව වලටත් වඩා B වල ඝනත්වය වැඩි. B වල ඝනත්වය වැඩි නම් ඝනත්වය වැඩි එක තමයි පතුලෙම ගිලෙන්නේ. ඝනත්වය වැඩි එක තමයි පතුලෙම ගිලෙන්නේ. ඒ කියන්නේ මේ B කියන එක නා පතුලෙම ඉන්නවා. එයා යන්නේ නැහැ කොහෙවත් පුතේ. උතර මේ B ගෝලය පෘෂ්ඨයට පැමිණ පාවේ කියන එක වැරදි. B ගෝලය පෘෂ්ඨයට පැමිණ පාවේ කියන එක මේකත් වැරදි. හරි. ඊට පස්සේ රෝ A මේ රෝ A කියන එක්කනාගේ ඝනත්වය තමයි අඩුම. හරි. ඒ කියන්නේ මේ A කියන එක්කනා විතරක් උඩටම ඇවිල්ලා පාවෙන්න පටන් ගන්නවා. අයි මේ නේද? සාමාන්‍ය ඝනත්ව අනුපෙළ වලට මේක පිරෙන්නේ. B පල්ලෙහාම ඊට පස්සේ රෝ 2 හරි. ඊට පස්සේ රෝ 1 උඩින්ම එනවා ඒ උඩට වෙනවා මෙතනට වෙනවා ඒ පුතේ. හරි.
කියන්නේ ඒ පාවෙන්න පටන් ගන්න ඇයි ඒ වල ඝනත්වය අඩුම මේ රෝ එකටත් වඩා අඩුයි. එහෙනම් ඒ ගෝලය හරි x පෘෂ්ඨයට පැමිණ පාවෙයි. මේක හරි. එතකොට ගෝල දෙකම පෘෂ්ඨයට නොපැමිණෙයි කියලා කියනවා ඒකත් වැරදි. උත්තරේ අංක 1. ඔන්න නිවැරදිව හොඳට හිතන්න පුළුවන් ළමයෙකුට ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තරයක්. අත උස්සන්න මේකට හරි උත්තරේ ගහපු කට්ටිය අත උස්සන්න මේකට හරි උත්තරේ ගහපු කට්ටිය අනේ දෙයියනේ ඇයි මේකට උත්තරේ ගත්තේ නැත්තේ හරි ඊළඟට 28ත් ඔහොමම කරමු 28 ඇවිල්ලා සක්‍රියතා ශ්‍රේණියත් එක්ක එන ප්‍රශ්නයක් හරි සක්‍රියතා ශ්‍රේණියත් එක්ක එන ප්‍රශ්නයක් XYZ නම් ලෝහ තුනක් ගැන තමයි කතා කරලා තියෙන්නේ ඇල් ජලයත් එක්ක වාතයත් එක්ක ප්‍රතික්‍රියාව තමයි මේක දීලා තියෙන්නේ හරි ඔන්න x ඇල් ජලයත් එක්ක ඉතා හෙමීට ප්‍රතික්‍රියා කරනවා y කියන එකට ඇල් ජලය දැම්මට ගණන්වත් ගන්න ප්‍රතික්‍රියාවක් නොකරයි z කියන එක නා ඉතාමත් වේගෙන් ප්‍රතික්‍රියා කරන එහෙනම් මෙන්න මේ ඇල් ජලය කියන කතන්දරය ගත්තාම ප්‍රතික්‍රියාශීලී වැඩිම එක නා z ඊට වඩා දෙවෙනි ස්ථානයේ තියෙන x ගේ ඊට අඩුම එක නා තමයි y ඕක තමයි එයාගේ පිළිවෙල එන්නේ මේකත් බලලිමු වාතයත් එක්ක ප්‍රතික්‍රියාව z කියන එක නා රත් කරාම කහපාට දැල්ලක් දෙමින් වේගයෙන් දැවෙනවා. පුතේ කහපාට දැල්ලක් දීලා වේගයෙන්ම දැවෙන්නේ කවුද දන්නවද? සෝඩියම්ගේ ලක්ෂණයක් ඔය. කහපාට දැල්ලක් දෙන සෝඩියම් පුතේ මතක තියාගන්න කාරණාවයි. එතකොට මතු පිට ඔක්සයිඩ් පටලයක් තියෙන නිසා රත් කරාට මෙලව මගුලක් වෙන්නේ ඔය ඇලුමිනියම් ගැන කියන්නේ. ඇලුමිනියම් තමයි එනං ඔය Y කියලා කියන්නේ. හැබැයි මෙතන ඇලුමිනියම් කියලා එකක් නැහැ උත්තරයක්. right y කියන්නේ ඇලුමිනියම් හොඳේ මෙයා ඇලුමිනියම් මෙයා සෝඩියම් රත් කර විට දීප්තිමත් සුදු පාට දැල්ලක් කිව්ව ගමන් ටක් ගාලා මැග්නීසියම් මතක් වෙන්න ඕන දෙයනේ මැග්නීසියම් එහෙනම් මේවා ගත්තාම XYZ පිළිවෙලින් අහනවා මැග්නීසියම් ඇලුමිනියම් සෝඩියම් oh my god උත්තරේ අංක එක නේද අත උස්සන්න මේ උත්තරේ ගත්ත කට්ටිය හරි පුතා මේ හැම එකෙම මේ කෙමිස්ට්‍රි කියලා කියන්නේ අතිශයින්ම තර්කනේ ඔබට හොඳට තර්ක කරන්න පුරුදු තර්ක කරන්න ගියාම උතන එකක් වෙනවනේ මේ තේරුම්යි අම්මයි තාත්තයිත් එක තර්ක කරනවා ඒක නෙමෙයි හරි උත්තරයක් හොයනකොට හරි ප්‍රශ්නයකට පිළිතුරක් හොයනකොට අපි තර්ක කරලා උත්තර හොයන්න පුරුදු වුණොත් එහෙම ඒක සෑහෙන්න වටිනවා ඔයාගේ ඕනම විෂයකට. එතකොට ඒක හුරු කරන්න තමයි මෙන්න මේ වගේ කෙමිස්ට්‍රි තියෙන්නේ. ඇත්තටම කෙමිස්ට්‍රි වලින් තියෙන තර්කන හැකියාව තමයි ගොඩක්ම බලන්නේ. හරි. ඊළඟට තිස් එක ළමයි ටික කරමු බලන්න 31 පොකුණක පතුලේ සිට හරි සිරස්ව ඉහළට එන වායු බුබුලක චලිතයට මේ වායු බුබුල චලිතය වෙනකොට එයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කුමක් වෙන්න ඕනද කියලා අහනවා මේ වායු බුබුල උඩට එනකොට එයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය වායු බුබුල උඩට එනකොට එයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොහොම වෙන්න ඕනද කියලා අහනවා කල්පනා කරලා උත්තරයක් කියන්න බලන්න මට්ටක් ගාලා මම දැන් කන්ටෙස්ට් කරනවා මේක
මේක ඇවිල්ලා පොකුණක පතුලේ තියෙන එහෙම නැත්තම් වැවක පතුලේ තියෙන එහෙම නැත්තම් නොසෙල් වෙන ජලය පිරුණු උම්පක් හෝ තැනක පතුලේ තියෙන වායු බුබුලක් පහළ ඉඳන් උඩට එන්න පටන් ගන්නවා. එහෙම එනකොට එයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි මේකෙන් අන්නේ. උත්සාහයක් දරන්න බලන්න. අත උස්සන්න අංක 1 කියන කට්ටිය. අංක 2 කියන කට්ටිය. 2 නම්බර් 2 කියන කට්ටිය. නම්බර් 3 කියන කට්ටිය. ආන්සර් නම්බර් 4 කියන කට්ටිය. ඔව්. අපි මෙන්න මෙහෙම එකක් හිතමු තර්ක කරමු right. දැන් මේක පතුලේ ඉඳලා සිරස්ව උඩට එන්න තමයි හදන්නේ. උඩට එන්න එන්න වායුව වැඩි වෙන්නේ නැහැ. නමුත් මේකේ පරිමාව වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව පීඩනය අඩු වෙනවනේ. කොහොම හරි මෙහි ඉඳන් එන්න පටන් ගන්නකොට ආරම්භක ප්‍රවේගය කීයද? පටන් ගන්නකොටම බිඳුවෙන්නේ මේක පටන් ගන්නෙ. හරි බිඳුවෙන් තමයි පටන් ගන්න ඕන. හරි එකපාරට ලොකු එක්කම කියන්නේ මේක බිඳුවෙන් පටන් ගන්න ඕන. දැන් මෙතනින් බිඳුවෙන් පටන් ගන්න ඒවා හොයන්න. මේක බිඳුවෙන්ද මේ පටන් බිඳුවෙන් නම් මෙතනින් පටන් ගන්න ඕන. හරි මේක එහෙනම් වෙන්න බෑ. මේක ඕකේ එයා නම් බිඳුවෙන් පටන් අරගෙන මෙයා බිඳුවන්නේ මෙතන මේ ඉලක්කමකින් පටන් ගන්න තියෙන්නේ. මේක වෙන්නත් බෑ. මේකත් වෙන්න පුළුවන්. ඔන්න දැන් අපිට තියෙනවා උත්තර දෙකක්. එක්කෝ 2 එක්කෝ 4. ඊළඟට දැන් මෙහෙම උඩහා ඉඳන් පහළ ඉඳන් උඩහට එනකොට ටික උඩට එන්න ප්‍රවේගය මොකද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙනව ඇද්ද? ඇයි පුතේ මේක ලොකු වෙන්න පහලින් මේක මත ඇති කරන උඩුකුරු දරපුම වැඩිනේ. පහලින් ඇති කරන උඩුකුරු දරපුම වැඩි වෙන්න උඩ පැත්තට ඇති කරන බලයත් වැඩි. බලය වැඩි වෙන්න ඇතිවන තොරණෙත් වැඩි. තොරණය වැඩි වෙන්න ප්‍රවේගය ටික වැඩි වෙනවා. වැඩි වෙලා එකපාරට නේද? නේද වැඩි වෙනවා. එතකොට අපි එතන නියත අවස්ථාවක් එන්නේ නැහැ. මෙහෙම එකක් එන්නේ නැහැ. එහෙනම් උත්තරේට අපිට ගන්න වෙන්නේ මොකද්ද? හොඳම උත්තරේ අංක 2. මං හිතන්නේ අංක 2 උත්තරේ කවුරුත්ම කිව්වේ නැහැ. අතුස්සන්න මේක අංක 2 කිව්ව කට්ටිය කිව්වද? මම දැක්ක විදිහට මට මතක විදිහට තිබුණේ නැහැ කවුරු. නෑ සර් මං කිව්වා සර් එහෙම කියන කට්ටිය ඉන්නවද? අතුස්සන්න ඒ කතන්දරේ තේරුණ කට්ටිය. අතුස්සන්න එක තේරුණ කට්ටිය. අපිට වෙන්න බැරි කට්ටිය මුලින්ම අයින් කරගන්න. ඒක නේද? සමහර ගොඩක් ප්‍රශ්න වලට ඒ වැඩේ කරන්න පුළුවන් පුතේ. වෙන්න බැරිව අයින් කරගන්න. මෙයා වෙන්න බෑ. වෙන්න බැරිව අයින් කරාම වෙන්න පුළුවන් ටික තමයි ඉතුරු වෙන්නේ. දැන් වෙන්න පුළුවන් ටිකක් ඊට පස්සේ සූක්ෂමව හිතලා බලන්න එයාලා ගැන. හරි? වෙන්න පුළුවන් ඒ වගේ සූක්ෂමව හිතලා බලන්නයි තියෙන්නේ. හරි? ඊළඟට දැන් ඒවා ලියා ගන්න ඔයාලා දැන් හොරයි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නෙත් ඔහොම පොඩ්ඩක් බලමු. මෙන්න මේ ප්‍රශ්නෙට. මෙන්න මේකට උත්තරයක් හොයන්න බලන්න ටක් ගාලා.
P ද්‍රවය Q ද්‍රාවකය තුල හොඳින් දියවන නමුත් R ද්‍රාවකය තුල දියවන්නේ අල්ප වශයෙන්. ඔය අල්ප කියන එක මතක් වෙච්ච එකම ටක් ගාලා අර ද්‍රාවක නිස්සාරණය මතක් වෙනවා. Q සහ R ද්‍රාවක දෙක එකිනෙකින් මිශ්‍ර වෙන. අතේ මේක අරගම තමයි නේද? මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නේ වතුරේ හොඳට දිය වෙන්නේ නැහැ අයඩීන් නමුත් සයික්ලෝහෙක්සේන් වල වගේ අයඩීන් හොඳට දිය වෙනවා. එතකොට අරයව දාලා අරයව ගෙන්න ගන්නවා කියලා නේ. Q ද්‍රාවකයේ යොදා ගැනීම PR ද්‍රාවණයක තිබෙන P වෙන් කර ගැනීමට සුදුසු ක්‍රමය වන්නේ කතා දෙකක් නැහැ. මොකද උත්තරේ? ද්‍රාවක නිස්සාරණය තමයි ඔකට ගන්න වෙන්නේ. ස්පටිකීකරණය ගන්න බෑ පුනස් මේවා ඉතින් මේවා අදාළ නැහැ මේවා ගන්න බෑ. අතුස්සන්නේකට උත්තරේ ගත්ත විදිය තේරුණ කට්ටිය. අතුස්සන්නේකේ උත්තරේ ගත්ත විදිය තේරුණ කට්ටිය. දැන් ඔබට තේරෙන්න ඕන පුතේ මේ විද්‍යාව ප්‍රශ්න කරන්න දැන් මේක අද මේ පේපර් එකේ අලුත්ම ප්‍රශ්න ටිකක් තිබුණා. අලුත්ම ප්‍රශ්න ටිකක් තිබුණේ right? අලුත් පේපර් කරන්න තමයි අපිට අපේ වටපිටාව අපේ තියෙන මේ නේද අපි දැනුම පරාසය වැඩි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. විවිධාකාරයේ කොහෙන් හරි පේපර් හොයාගෙන කරන්න ඕනේ. නොදන්න දේවල් මගෙන් අහන්න. ඉස්කෝලේ පේපර් එකක් හරි කමන්නේ. වෙන සර් කෙනෙක්ගේ පේපර් එකක් හරි කමන්නේ මගෙන් අහන්න. දන්නේ නැත්නම් ඔයාට මතක නැත්නම් ඔයාට ඒක දැනගත යුතුයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. ඒ විදිහට මගෙන් අහලා හරි. ඔයාලා ඇහුවොත් මට කියලා දෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඔයාට මොනවද බැරි මොනවද පුළුවන් කියලා නේ. අන් ඒක හොඳට කල්පනා කරලා පුතේ. එහෙනම් අපි අද පන්ති නිමා කරලමු. ගැටලු තියෙන කට්ටිය අනිවාර්යෙන් අහන්න. ගැටලු ඇහුවොත් මම උත්තර දෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. තියරි ටිකත් එක්ක විද්‍යුත් විච්ඡේදනයේ පාඩමත් එක්ක. හරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් දරුවනේ.